අයිබෝන් පුතේ සුබ රාත්‍රියක් සියලුම දරුවන්ට අපි අද ආරම්භ කරනවා අපි පුනරීක්ෂණය කතා කරගෙන යන නිබන්ධනයේ දෙවෙනි කොටස වන සංඛ්‍යානය කියන මාතෘකාව. ඒ කියන්නේ සංඛ්‍යානය කියන සමස්ත මාතෘකාවට තව කරුණු කීපයක් එකතු වෙන්න ඕන බව මේක කලින් මම ඔයාලට කිව්වා. දැන් මම මේ මොහොතේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යානයේ නිරුප්‍යමාන ගණනය. එහෙම නැත්නම් නියොජ්‍යමාන ගණනය. කියන්නේ මාධ්‍ය, මධ්‍යස්ථය, මධ්‍යන්‍ය සෙවීම කියන මාතෘකාව තමයි අද අපි සාකච්ඡාවට භාජනය කරන්න සූදානම්. එතකොට මෙතනදී අද දවසේදී මේ කතා කරන්නේ තවත් තේරෙන භාෂාවෙන් කියනවා නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ස්ථිර වශයෙන්ම ලැබෙනවා කියන ෂුවර් එකක් කියන්න පුළුවන්. මෙතෙක් කාලයක් සියලු ප්‍රශ්න පත්‍රවල තිබුණු ඒ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10 ප්‍රශ්න ගැන තමයි මේ කතා කරන්න සූදානම්. ඒතකොට පුතාලත් එක්ක මේ කතා කරන්න යන මේ මාතෘකාවේදී අපි සූදානම් කරන් ඉන්නේ පසුගිය භාග ප්‍රශ්න පත්‍රවල ගණන් ටික සාකච්ඡා කරන්න. එතකොට මේ ටික සාකච්ඡා කරගෙන යනකොට පුතේ අපිට මේකේදී ගණන් ගන්න, ඒ කියන්නේ ගණිතයේ පිළිතුරු ලබා ගන්න අපි පාවිච්චි කරන කෙටි ක්‍රම, වේගෙන් ගණන් හදන භාවිතා කරන ක්‍රම මෙතනදී අල්ල ගන්න තියෙන්නේ. මොකද මෙතනදී මහා දෙයක් මම විශ්වාස කරන්නේ මගේ පුතාලට ලොකු වැඩ කොටසක් අලුතෙන් මට විෂය කර්ම වශයෙන් දෙන්න තියෙනවා කියන මොකද ඕනම පන්තියක ලේසියෙන්ම හදන මාතෘකාවක් තමයි මේ සංඛ්‍යානය කියන්නේ. අද මම පුතාලට දෙනවා ගිය වංශේ පළාත් 9ම ප්‍රශ්න පත්‍රවල තියෙන ෆස්ට් පේපර්ස් ටික හෙට විතර මම දානවා පුතේ පේපර් 8ක් හෝ 9ක්. ඒතර පළවෙනි ප්‍රශ්න පත්‍ර 9ම අපි තෝරලා වෙන් කළා දෙන්නම් පුතාට මම ලබන බ්‍රහස්පතින්ද පන්තියේදී මොනවාද සංඛ්‍යානය ෆස්ට් පේපර් එකට අදාළව අහන්න තියෙන මාතෘකා ටික කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා. එතකොට ඒ ප්‍රශ්න පත්‍ර 9 කරාම හොඳටම ඇති. ඒක මොකද අමාරු නෑ ෆස්ට් පේපර් එකේ සංඛ්‍යානය යන දෙන්න මාතෘකාව. මම පුතාට ඒක චුට්ටක් මතක් කරා ගියසතියේ සංඛ්‍යානයේ මාතෘකාව යටතේ අපිට තියෙනවා පුතේ මාත්‍ය මධ්‍යස්ථයේ මධ්‍යන්‍ය සෙවීම සහ යාස්ත්‍රික ගැටලු විසඳීමට අමතරව දත්ත නිරූපණය කියලා මාතෘකාව. මොකද මේ දත්ත නිරූපණය කියන්නේ? තොරතුරු නිරූපණය කරන ආකාරය. තොරතුරු නිරූපණය කිරීම යටතේදී අපි ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේක. ජාල රේඛය, සංඛ්‍යාත බහුමාස්ත්‍රය, සමුචිත සංඛ්‍යාත වක්‍රය, වක්‍රය තුලින් පළමු චතුර්ථකයේ, දෙවන චතුර්ථකයේ, තුන්වන චතුර්ථකයේ අන්ත චතුර්ථක පරාස්තය වක්‍රය නොමැතිවත් චතුර්ථක ගණනය කරන ආකාරය ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ දත්ත නිරූපණය යටතේ තියෙන මාතෘකාවක් තමයි පුතේ වෘත්ත ප්‍රස්ථාන. මේන්න මේ ටිකක් අයිති වෙන්නේ සංඛ්‍යානය කියන සමස්ත මාතෘකාව. හරියට ගත්තොත් පුතේ මේ පේපර් එකේ ලකුණු 200ක ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ලකුණු 10ක ප්‍රශ්නයකුත්, කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 2ක ප්‍රශ්නයකුත්, එතන ලකුණු 12යි, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක ප්‍රශ්නකුත් අරගෙන බැලුවම මොකේතම ලකුණු 22ක් අවමය විභාගිත මේ මාර්ගයේ සම්පූර්ණ වෙනවා. අද මේ කතා කරන්නේ දවස් තුනදී දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉලක්ක කරගත්තු ප්‍රශ්න ටික. මෙතනදී පුතාලා දන්නවා මධ්‍යන්‍ය ගණනය කරනකොට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සිග්මා fx බෙදීම අනේ බව. හදටම වහිනවා. චුට්ටක් ඉවසගෙන ඉන්න බලන්න. මේ හරිසියාරි ලියුණොත් ආයි කොහොම හරි එන්න පුතේ පන්තියට අපි යමුකෝ පළවෙනි ගන්න. මෙන්න පුතේ 2017 වර්ෂයේදී විභාගයට අහන ලද ප්‍රශ්نين අපි පැහැදිලි කිරීම ආරම්භ කරමු. එක්තරා වර්ගයක රස කැවිලි 100ක එක එකක ස්කන්ධය ග්‍රෑම් වලින් මැන ගන්නවා අපි. ඒකට රස කැවිලික රස කැවිලි එක රැක් කැවිල්ලක බර අණුව ඒක වර්ගීකරණය කළා. ඉතින් ඒකේ බර තොරතුරු ඇස්වෙන් ගොඩනගලක සංඛ්‍යාව ව්‍යාප්තිය පහත දැක්වේ. 17 18 ග්‍රෑම් වලින් 18 19 මුට්ටිය. මෙම ව්‍යාප්තියේ මාත පන්තිය. අපි දන්නවා පුතා මාත පන්තිය කියන්නේ වැඩිම අය ගණනක් නිරූපණය කොට ඇති පන්තිය. වැඩිම සංඛ්‍යාතයක් නිරූපණය කළා කියන්නේ සංඛ්‍යාතයේ 26 වතාවක් යෙදලා තියෙන පන්තිකාන්තරය තමයි මාත පන්තිය. 19 සිට 20 දක්වා. ඊළඟට රෝමිලන්තම් දෙකෙන් අහනවා මෙම සුදුසු උපකල්පිත මධ්‍යන්‍යයක් භාවිතයෙන් හෝ මොකද පුතේ මේ උපකල්පිත මධ්‍යන්‍ය කියන්නේ? උපකල්පිත මධ්‍යන්‍ය කියලා කියන්නේ දෙරළත පන්ති ප්‍රාන්තරේ යෝජනා කරන කෙනෙක්ව උපකල්පනය කරනවා. මෙයා තමයි මධ්‍යන්‍ය කියන්නේ.
ආන්ගේ උපකල්පනය කරපු තැනැත්තාගේ මධ්‍යයන් උපකල්පිත මධ්‍යයන් ඇසුරේ අපගමන තීරුවක් සම්පූර්ණ කරලා අපගමන තීරුවක් සම්පූර්ණ කරලා 19 සිට 20 දක්වා නෙමෙයිද කියලා අහන්නේ. දරුවෙක් අහනවා 18 සිට 20 දක්වා ඕනේ පුතේ. ඔයා හරි. 18 සිට 19 දක්වා. මොකද මාතකන්තිය කියන්නේ වැඩිම සංඛ්‍යාතයක් ඉදිරියට වෙච්ච එක. වැඩිම සංඛ්‍යාතය 26 නෙවෙයි 34. ඒතර මාතකන්තිය වෙන්නේ 18 සිට 19 දක්වා. මොකද මේ උපකල්පිත මධ්‍යයන් තුලින් අර ගැනීම සහ වෙනත් ක්‍රමයකින් කියන්නේ අනිත් ක්‍රමය තමයි පුතාලා දන්නවා සිග්මා fx බෙදීම සිග්මා කියන සූත්‍රය. අපි වාර්තා කරලා තියෙන පුරුදු වෙලා තියෙන්නේ රූල් 4 වගේන් කරනවද රූල් 5 වගේන් කරනවද කියලා. පුතේ දශම ගණන් භාග ගණන් ලොකු ඉලක්කම් ලැබුණොත් අපි ඒකට පාවිච්චි කරන්න ඕනි උපකල්පිත මධ්‍යයන් තුලින් ගණනය කරන ක්‍රමය. මොකද හේතුව රූල් 5ක් ආවට යා ගණනය කිරීම වලදී පහසු වෙනවා රූල් 4 වගුවට වඩා 5 වගුව. නමුත් ලේසියෙන්ම ගුණ කරන්න පුළුවන් જાතියේ ගණන් තියෙන අවස්ථාවක් වුණොත් රූල් 5කට දඟල ඉන්නවට වඩා ලේසි අපිට ගණනය කිරීමේදී රූල් 4 වගුව යන්නේ. අපි බලමු ටිකක් මේක. මේක පුතේ 17යි 18යි අතර මැදාගේ ගන්නකොට මධ්‍යාගේ ගන්නකොට අපිට දශම ගණන් එනවා. දශම ගණන් එන නිසා මට හොඳයි මේකට සෑම සමානයි උමාදනාවයි කියන්නේ උපකල්පිත මධ්‍යයන් තුලින් ගණනය කරන සූත්‍රයට යන රූල් 5 වගුව. එහෙනම් අපි රූල් 5 වගුවට ගන්න යනවා. මම කරන විදිය බලාගෙන ඉන්න පුතේ වැඩි වෙලා නාස්ති නොකර ඉක්මනටම ගන්නට උත්තරේ ගන්න කොහොමද? 1 2 3 4යි මෙන්න පස්වෙනි රූල ඔය විදිහට ගැවුවා. පළවෙනි පන්ති ප්‍රාන්තරයේ තියෙන පුතේ ස්කන්ධය ග්‍රෑම් ඊළඟට රස කැවිලි ගණන කොහොමද යන්නේ? හරිද? ඊළඟට පුතා දන්නෝ මේකේ මධ්‍යමයේ තීරුව තමයි x කියන්නේ. දෙන්නලද පන්ති ප්‍රාන්තරයේ මොනවාගේ තීරුවද පුතේ? මධ්‍ය අගයේ තීරුව. ඊළඟට පුතා ගන්නෝ අපගමනයේ තීරුව. අපගමන තීරුව තමයි d තීරුව. ඊළඟට පුතා ගන්නෝ f තීරුවයි d තීරුවයි ගුණ කරලා ගන්න තීරුව. මොකද කැවිලි ගණන කියන්නේ f තීරුවනේ. f තීරුවයි d තීරුවයි ගුණ කරලා ගන්න තීරුව f d තීරුව. අපි ඉස්සර වෙලාව සංඛ්‍යා ටික දාගෙන යනවා. සංඛ්‍යා ටිකේ තියෙන්නේ පන්ති ප්‍රාන්තර 17 සිට 18 දක්වා 18 සිට 19 දක්වා 19 සිට 20 දක්වා 20 සිට 21 දක්වා 21 සිට 22 දක්වා 22 සිට 23 දක්වා ඔන්න ඔය විදිහට පන්ති ප්‍රාන්තර ටික දීලා තියෙනවා. මේකට දීලා තියෙනවා 6ක් මේක 10ක් 20ක් 26ක් නමුත් මෙතන 34ක් තියෙනවා මෙතන 4ක් තියෙනවා. රස කැවිලි 100කනේ පරීක්ෂාවට ලක් කරනවා කියන්නේ. එතකොට මේ සංඛ්‍යාත තීරුව එකතුව රස කැවිලි ගණන සිග්මා f. සිග්මා f කියන්නේ f තීරුවේ එකතුව 100යි. ඒකේ වෙලෙම දාගමු. තමයි ලේසි. සිග්මා f කියන්නේ f තීරුවේ එකතුව. එතකොට සියලු සංඛ්‍යාවල එකතුව. ඔන්න බලන්න පුතේ හොඳට අහගන්න. ස්කන්ධය පන්ති ප්‍රාන්තර දැම්මා. මේ එයාට අදාළ සංඛ්‍යාතය. එතකොට මේ පන්ති ප්‍රාන්තරවල තියෙන රස කැවිලි ගණන තමයි මේකේ. එතකොට දෙනදා තීරුවේ මධ්‍යගය කියන්නේ කවුද? දෙනදා තීරුවේ මධ්‍යගය කියන්නේ පුතා මේ පන්ති ප්‍රාන්තරේ නැදා. පන්ති ප්‍රාන්තරේ නැදාගේ ලබා ගන්නේ දෙනලද පරතරයෙන් ටික ලේසි පුතේ. මධ්‍යගය වෙනකොට මධ්‍යගය තීරුවන සර් නම්බරේ දෙන්නකෝ. දෙන්නම් පුතේ මම පොඩ්ඩක් ඉන්න. කක්කරි මම හිතන්නේ ලිව් වෙන්න දන්නේ නැහැ. 7යි 6යි 7යි 22යි 7යි 443. හරිද? 7යි 6යි 22යි 443 පුතේ. මේක මගේ නම්බර එක. උදේවරුව කතා කරන්න දැන් බෑ නම් ගොඩක් වාඩිනේ. ඒකයි. පුතාට අවශ්‍ය දෙයක් තියෙනවා නම් අහලා දැනගන්න එක කමන්නේ. හරි. දැන් අහගන්න පුතා. මේ දෙන්නලද පන්ති ප්‍රාන්තරේ. මොනවද? රස කැවිලි වල බල. කොහොමද? ග්‍රෑම් වල. ඒතකොට මේකේ පන්ති ප්‍රාන්තරේ අයිති. ඒ කියන්නේ පුතේ ග්‍රෑම් 18 පන්ති ප්‍රාන්තරයේ තුල තිබුණු රස කැවිලි ගණන 4යි. ග්‍රෑම් 18ක් 19ක් අතර බල තිබිච්ච රස කැවිලි 34යි. ඒක තමයි වැඩිම රස කැවිලි ප්‍රමාණයක් තිබුණු ප්‍රාන්තරය. වැඩිම රස කැවිලි ප්‍රමාණයක් තිබුණු ප්‍රාන්තරය තමයි පුතේ මාතපන්ති. මාතපන්ති අර මම ගලන්තලා දැම්මේ 17 19. හරි උත්තරේ 18 සිට 19 දක්වා. ඒක හරි. දැන් මොන්න මධ්‍යගය ලබා ගන්න විදිය. පුතාලා ඉගෙනගෙන නැත්තේ මම හිතන්නේ ඉස්කෝලේදී කියලා දීලා ඇත්තේ පන්ති ප්‍රාන්තරේ මධ්‍යගය ලබා ගන්නේ දෙන්න එකතුව
නම්බර් එක කියන්නකෝ බෝඩ් එක පේන්නේ 0.76යි 7යි 22යි 7යි 443 0.76යි 22යි 7යි 443 හරිනේ පුතේ හරි දැන් මේ පැත්තට අවධානය දෙන්න පුතේ හරි මොකද මේ ඒ දරුවන්ට සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා ඉතින් වීඩියෝ එක දාන්නම වෙනවා හරි මම මේකේ ටයිප්මන්ට් එක ගන්නම් ඊට අමතරව පුතාලට තව කියන්න ඕනි කාරණාවක් තියෙනවා මේ මේකට අදාළව ෆස්ට් පේපර් වල අහන්න පුළුවන් ගණන් ටිකට මම ඒක විතරක් නෙමෙයි අනිත් ඒවාත් ආවරණය වෙනත් එක ෆස්ට් පේපර්ස් 9 පළාත් 9ම පේපර්ස් ටික ආයි ටයිප් කරලා ටයිප් සෙටින් කරලා ඔක්කොම කරලා හදලා තියෙන්නේ මම පුතාට ටයිප්මන්ට් එක මම දාන්නම් හෙට හෝ අනිද්දා දාපුවම මම ඒකේ print out ටික අරගෙන ලේස් කියන්න මොකද ඒකේ උත්තර ලියන්න ඉඩ තියෙන නිසා ඔබට මේ සංඛ්‍යානය කරනකොට ඒකේ තියෙන සංඛ්‍යානය කරන ටිකක් අපි සාකච්ඡා කරගෙන යමු. හරි. දැන් මේ පැත්තට අවධානය දෙන්න. ඔන්න පුතේ පන්ති ප්‍රාන්තරයක වැඩාගිය ලබා ගන්නකොට පුතාලා පුරුදු වෙලා තියෙන්නේ දෙන්න එකතු කරලා දෙකට බෙදා. හොඳයි. අවුලක් නැහැ. මේක නම් ඉච්චල උත්තරක් නෙමෙයි. හැම ගෲප් එකකටම දාන්නම් පුතේ අයතු ඉන්න. හොඳයි. දෙවලක පන්ති ප්‍රාන්තරයේ වැඩ අගය ලබා ගන්න ඕන. වැඩ අගය ලබා ගන්නකොට අපි කරන්නේ පුතේ දෙන්න එකතු කරලා දෙකට බෙදගෙන. නමුත් ඊට වඩා ලේසි පුතේ බලන්නකො මේගොල්ලෝගේ පරතරය කීයද කියලා. මේ හැම කෙනෙකුගේම පරතරය තමයි. මට බලන්න. පරතරය 1. පරතරය කියන්නේ පන්ති ප්‍රාන්තර දෙක අතර වෙනස. ඉලක්කම් දෙක අතර වෙනස. මේ හැම ටිකතරම මේ පන්ති ප්‍රාන්තරවල වෙනස 1. අපි කරන්නේ දෙන්න එකතු කරලා දෙකට බෙදනට වඩා ලේසි පරතරයේ භාගය අවම අගයට එකතු කරන්න. පරතරය 1 නම් එයාගේ භාගය 0.5 පුතේ. පරතරය 1 නම් එයාගේ භාගය 0.5. මේ පන්තිප්‍රාන්තරේ අවමගයට අන්න එයාව එකතු කරා. අවමගයට එයා එකතු කරා. පරතරය 10. පරතරය 1යි එයාගේ භාගය 0.5. උත්තරය 17ට එකතු කරාම 17.5යි. 18යි 0.5යි. 19යි 0.5යි. 20යි 0.5යි. 21යි 0.5යි. 22.5 කොච්චර ලේසි වුණාද බලන්න. පරතරයෙන් භාගයක් අවම අගයට එකතු කරා. පරතරයෙන් භාගයක් අවම අගයට එකතු කරා. පරතරය ගන්න වෙනස. වෙනස ගන්න 18න් 18. 19න් 18 අඩු කරලා. එකිනෙකට අඩු කරන්න ඕනේ. විභාගයට හම් වෙන ගොඩක් තැන්වල මට අතකයි හම්බෙච්ච හැම ගණනකම පරතර සමානයි. ඒකට එක පරතරයක් අරගෙන එක දිගට බෙදුවාම පරතරයෙන් භාගය එනවනේ. අවමගයට එකතු කරා. පරතරයේ මේ ගණන් වල 1යි. පන්ති ප්‍රාන්තර අතර වෙනස 1යි. එයාගේ භාගය 0.5යි. 0.5 එකතු කරගෙන යනවා පුතේ. 0.5 එකතු කරගෙන යනවා පාඩ 17ට 18ට 19ට 20ට 21ට 22ට. අන්න එතකොට අවමයට පරතරයෙන් භාගයක් එකතු කරලා මධ්‍යගය හදාගන්න. ඊළඟට පුතා අපි ගන්න ඕනි D. D කියන්නේ අපගමනේ. දැන් අපි තෝරගන්න ඕනි කාමද උපකල්පිත මධ්‍යන ලෙස ගන්න. උපකල්පිත මධ්‍යන කියන එකක් මම කියලා දෙන්නම් අහගන්න පුතේ. උපකල්පිත මධ්‍යන කියන්නේ උපකල්පනය කරන ලද මධ්‍යන. උපකල්පනය කියන්නේ විද්‍යාවිදි द्वारा අලතිනෝ ඒක සත්‍යයක් නෙමෙයි. උපකල්පනය තුල තියෙන වැරදිභාවය නිවැරදි කරනවා අපගමන මධ්‍යන තුලින්. උපකල්පිත මධ්‍යන කියලා කියන්නේ උපකල්පිත මධ්‍යන කියන්නේ හිතන මධ්‍යන. හිතන මධ්‍යන සත්‍ය නෑ. හිතන දේ හැමතිස්සෙම නිවැරදි. ඒකට උපකල්පිත මධ්‍යන ලෙස අපි ගන්නේ උපකල්පිත මධ්‍යන ලෙස ගන්නේ මේ මොහොතේදී මාන්ත පන්තියේ මධ්‍යයක්. ඔයාලට කැමති එකක් ගන්න කවුරු ගත්තත් කමක් නෑ කියලා නැති නිසා. කියලා තිබුණොත් යාම ගන්න ඕන. ඔන්න මම යාම පොඩු කරලා යාට උපකල්පිත මධ්‍යන කියලා කියනවා. උපකල්පිත මධ්‍යන කියලා කියනවා. දැන් අපගමන තීරුව පුරවන්නේ පුතේ. අපගමන තීරුව පුරවන්නේ උපකල්පිත මධ්‍යන්‍ය අනිකුත් අගයන්ගෙන් අඩු කරනවා. 17.5න් 18.5 අඩු කරනවා උත්තරේ 2යි. 18.5න් 18.5 අඩු කරනවා උත්තරේ 2යි. 19.5න් 18.5 අඩු කරනවා 1යි. 20.5න් 18.5 අඩු කරනවා 2යි. 21.5න් 18.5 අඩු කරා 3යි. 22.5න් 18.5 අඩු කරා 4යි. දැන් මොයි ගත්තේ පුතේ D. D කියන්නේ මොකද්ද? අපගමනය තීරු. අපගමන තීරු.
අපගමනේ තීර්ව සම්පූර්ණ කරාම හොඳටම කරනවා. කමන්නේ පුතේ ඔයාලා ලිව්වෙන්න මම අර දෙන්නම් මේ පීඩිඑෆ් එක කොහොම හරි ඉක්මනට පුතා අවදානමක් ගන්න ඕනේ. මොකද මම මේ මට තේරෙනවා පුතාලගේ සිස්ටම් ගන්න කියලා. ඒ නිසා කමන්නේ ඒක අමාරුවෙන් සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. මම පුතාට වීඩියෝ එක දාලා දවස් කියන්නේ කොහොමද කරන්නේ කියලා. ඉක්මනට මේක කරන්න පුතාලට දාන විදියක් කියන්නේ. දැන් සම්බන්ධ වෙන්න හරි ලිව්වෙන්න අමාරු අය ලිව්වෙන්න කමන්නේ. උදේ තව එකක් බ්‍රහස්පතින්දා තිබිච්ච විදියටම විද්‍යාව පන්තියේ කලින් පන්තියේ තියෙනවා බ්‍රහස්පතින්දා වෙනකම් සම්මන්ත්‍රණ කාලායතනික පන්තියක් දාන්නේ. නමුත් බ්‍රහස්පතින්දාට මම දානවා පුතේ. හරිද? right. ඒකෝට මේ පැත්තට අවධානය දෙන්න පුතේ. හොඳට දැන් ගත්ත විදිය වලට දැන් තේරෙනවා අලුත් යමක් ඉගෙන ගත්ත මන්ත්‍රයේ තේරීමේදී අපි දෙන්න එකතු කරලා දෙකට කලිනස් කරන්නේ අපි කරන්නේ මොකද්ද? පරතරයෙන් භාගයක් අවමයට එකතු කරනවා. පරතරය මේ හැමදාම එකයි. පන්ති පරතරය එකයි. යාගේ භාගය 0.5යි. අන්න අවමගේට එකතු කර මන්ත්‍රය ඇරුවා. දැන් උපකල්පිත මන්ත්‍රය කියලා තීරණය කරා පුතේ. උපකල්පිත මන්ත්‍රය තමයි මේ දෙරළට පන්ති ප්‍රාන්තරේ. උපකල්පිත මන්ත්‍රය තමයි පුතේ මේ දෙරළට පන්ති ප්‍රාන්තරේ. මොකද්ද? මාත පන්ති මන්ත්‍රය. ආන්න උපකල්පිත මන්ත්‍රය අඩු කළ විට අනිකුත් අගයන්ගෙන් එයා අඩු කරනවා තමයි අපගමන තීරුවේ. එතකොට 17.5 අඩු කරනවා එයාගේ 18.5. 18.5 කොයි නාගේ පුතේ අපගමන තීරුව පුරවන්න අඩු කරන්නේ කුඩු කරපු තැන. උරුමා. දැන් x තීරුවයි d තීරුවයි කුඩු කරනවා. 4 වරක් 1 ඍණ 4යි. 34 වරක් බිඳුව බිඳුවයි. 26 වරක් 1 26යි. 20 වරක් 2 40යි. 10 වරක් 3 30යි. බලන්න 6 වරක් 4 24යි. ඍණ ටික වෙනම එකතු කරලා උත්තරේ ඍණ 4යි. ධන ටික වෙනම එකතු කරලා 6 4යි 10යි බිඳුව 1ක්. 3යි 7යි 10යි 2යි 12යි. ආන්න පුතේ ධන ටික ඇවිත් තියෙනවා 120ක්. ඍණ ටික ඇවිල්ලා තියෙනවා 4ක්. එතකොට අපි දන්නවා සිග්මා FD සමානයි 120න් 4ක් අඩු වුණා උත්තරේ 116යි. 116. ඕක තමයි සිග්මා FD. සූත්‍රය තමයි පුතා සෑමා කියන්නේ සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ ධන අපගමන මධ්‍යන්නේ. ඒ කියන්නේ පුතේ අපි උපකල්පනය කරන ඕනම දෙයක තුළ තියෙන වැරදිභාවය වැරදි ටික නිවැරදි කරනවා අපගමන මධ්‍යන්නේ තුලින්. අපගමන මධ්‍යන්නේ තුලින්. කවුද අපගමන මධ්‍යන්නේ? අපගමන උපකල්පිත මධ්‍යන්නේ තමයි පුතා 18.5. අපගමන මධ්‍යන්නේ සොයන සූත්‍රය තමයි සිග්මා FD බෙදීම සිග්මා F සිග්මා FD බෙදීම සිග්මා F සිග්මා FD බෙදීම සිග්මා F. දැන් අපි දන්නවා මෙතනට ආපු වගේ ඍණ 4 මම මෙතනින් දානවා පුතේ. දැන් අපි දන්නවා මෙතන 18.5 එකතු කිරීම සිග්මා F සඳහා දුන්නේ රස කැවිලි ගණන 100යි. සිග්මා FD කියලා තියෙනවා 116යි. ඔයා දන්නවා මෙතන 18.5 අරයා එකතු කිරීම ධන 100ෙන් බෙදනකොට උත්තරේ 1.16. උත්තරය ඔන්න 0.6යි 6යි 5යි 1යි 6යි 8යි 1යි 9යි 1යි. සාමාන්‍යයෙන් ඉල්ලන්නේ උඹට දශම ස්ථානයෙන්ද බල. මෙහෙම කියනවානේ. මෙවැනි එක් රස කැවිල්ලක බල ස්කන්ධය සොයන්න මධ්‍යස්ථ ස්කන්ධය සොයන්න. අපි මධ්‍යස්ථ ස්කන්ධය වටයන්න මොකුත් කියලා නැති නිසා 19.6යි 6යි කියලා ඔබ කියනවා. ඔබ තමයි දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර. නැවත වතාවක් අහගන්න පුතේ. දෙනලත පන්ති ප්‍රාන්තරවල වැඩිම සංඛ්‍යාතයක් තියෙන පන්ති ප්‍රාන්තරය මාතපන්ති. මම මේ මොහොතේදී තීරණය කරා දශම ගණන් ඉන්න නිසා රූල් 5 වගුවනවා උපකල්පිත මධ්‍යයන්යක් තුලින් සැබෑ මධ්‍යයන්ය ගණනය කරන ක්‍රමයට යන්න. එතකොට උපකල්පිත මධ්‍යයන්ය තුලින් සැබෑ මධ්‍යය ගණනය කරනකොට පුතේ සෑම සමානයි උන්මාදන ආව. ඒ කියන්නේ පුතා උපකල්පිත මධ්‍යයන්ය ලොකු වගයක් වුණොත් අපගමන මධ්‍යයන්ය ඍණ ඇවිල්ලා අඩු කරලා උපකල්පිත මධ්‍යයන්ය පොඩි වගයක් වුණොත් අපගමන මධ්‍යයන්ය මේ ගන්න වගේ ධන ඇවිල්ලා මධිපාඩුව එකතු කරලා නිවැරදි උත්තරේ දෙනවා. අන්න ඒකයි අපගමන මධ්‍යයන්ය කියන්නේ පුතේ මධිපාඩුව හදන තැන. අඩුපාඩු හදන තැන. ඒක තේරුම් ගන්න. මෙතන සෑම සමානයි උන්මාදනම සෑම කියන්නේ සැබෑ මධ්‍යයන්ය. උන්මා කියන්නේ උපකල්පනය කරන මධ්‍යයන්ය. ආමා කියන්නේ අපගමන මධ්‍යයන්ය.
එතකොට අපි දන්නවා ස්කන්ධයේ ග්‍රෑම් වලින් පළවෙනි පන්ති ප්‍රාන්තර තියෙනවා. ඊළඟට රස කැවිලි ගණන සංඛ්‍යාව තියෙනවා. උදා අපි මධ්‍යගයේ තීරුව ලබා ගත්තේ පරතරයෙන් භාගයක් අවමයක් එකතු කරලා. පරතරය 2.1. එයාගේ භාගේ 0.5යි. 0.5 17ට මේ අවමගම එකතු කරලා. අන්න මධ්‍යගයේ තීරුව. ඒකේ මුතේ උපකල්පිත මධ්‍යගය කියලා මම කොටු කරගත්තේ මාත පන්තියේ මධ්‍යගය. මාත පන්තියේ මධ්‍යගය. යාව අනිකුත් අගයන්ගෙන් අඩු කරලා තමයි අපගමන තීරුව හැදෙන්නේ. 17.5 18.5 අඩු කරාම ඉන්නේ 18.5 18.5 කරාම පිටුව 18.5 19.5 කොයි වෙලාවෙත් කොටු කරපු තැනටාව තමයි අඩු කරන්නේ. කොටු කරපු තැනට අඩු කරා 17.5 18.5 පිටින් එක. මෙයාගේ මෙයාම බිඳුව. මෙයාගේ මෙයාට කරාම ධන එකයි 20.5 18.5 දෙකයි 21.5 18.5 තුන කොහොම අඩු කරලා FT රුවයි DT රුවයි ගුණ කළා FT කිව්ව ගන්න. එතකොට ඍණ ටිකාව ඍණ හතරයි ධන ටිකාව 120යි දෙක අතර වෙනස තමයි සිග්මන්ට් D කියන්නේ. ධන 116. ධන 116. පුතා දන්නවා සෑම සමානයි ඕමා ධන ආම උපාදිත මධ්‍යයට ධන අපගමන මධ්‍යයට. එතකොට ඕමා 18.5 ඕමා 18.5 ඒ ඥාන ආම සිග්මන්ට් D ගැනීම සිග්මන්ට් D 116යි සිග්මා FC එකතු කරන්න ඕනේ නැහැ ඒක කියලා තියෙනවා. අපි අවිචරණය වාදනය කරේ පරීක්ෂණයෙන් ලක් කරේ කැවිලි 100 කැවිලි 100 116 බෙදුවම 1.6. ඒ දෙන්නේ එකතු කරාම 19.6 කියලා ඒකේම කීපයක්. දැන් අහන්න මේ ප්‍රශ්න. මේ තමයි පුතේ සාමාන්‍ය එක රස කැවිල්ලක බර. සාමාන්‍යයෙන් එක රස කැවිල්ලක් කරනකොට මේක කීප කැලක් කියන්නේ. එබැවින් නැත්නම් හිතන්න මේක තල මේක හරි තලම කැලක් කියලා. නැත්නම් වැඩි තලම කැලක් කියලා. ඒක බරයි ග්‍රෑම් 19.6 ආසන්නකයට ගත්තොත් ග්‍රෑම් 20. පොඩ්ඩක් තා මේක අහලා නැහැ. මෙවැනි එක් පැකට්ටුවක ඇති රස කැවිලි ප්‍රමාණය 120යි. මේම වර්ගයේ රස කැවිලි පැකට්ටුවක රස කැවිලි 120ක් අඩංගු වේ. මෙවැනි එක් පැකට්ටුවක ඇති රස කැවිලි වල ස්කන්ධය නිමාණය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ පුතේ ආසන්නගේ ගන්න. ඒක කියන්නේ අපි දන්නේ නැහැනේ හැම රස කැවිල්ලක්ම 19.6 කිය. නේද? අපි විකල්පණය කරන එක රස කැවිල්ල 19.6 කියන. එහෙනම් රස කැවිලි 120ක් තියෙනවා නම් පුතේ මම මෙතන රෝමිලක් 3 අතේ උඩ බලන්න 19.6 කියන ග්‍රෑම් කියන එකෙන් හරිද පුතේ? එක ගුණ කරනවා 12 120. හරිද? අපි බිඳුව දාලා 12 වැඩි කරමු. 12 සරක් 6 72 දෙක 7ක් තිබෙනවා. 12 සරක් 6 72 69 7ක් තිබෙනවා. 12 සරක් 9 108යි 7යි 115 11ක් තිබෙනවා. 12 සරක් 12යි 23 දශම ස්ථාන දෙකක් තිබුවා. ග්‍රෑම් 2359.2යි ග්‍රෑම්. හරිද පුතේ? කිලෝග්‍රෑම් වලින් දිල්ලන්න. නෑනේ. රස කැවිලි වල ස්කන්ධය නිමාණය කරා. පරමකුත් ගැන කියලා නෑ. අපි ග්‍රෑම් වලින්ම එක දෙනවා. ග්‍රෑම් වලින්ම දීලා දාන්න. පැහැදිලි පුතේ? බලගන්න. ග්‍රෑම් වලින් ලබා දෙන්න. අපි දන්නවා මෙතනදී කිලෝග්‍රෑම් වලින් දෙනවා නම් අපිට පුළුවන් මේක 1000 දෙලන්න 2.3යි 5යි 9යි 2යි මොනවාද කිලෝග්‍රෑම්. පැහැදිලිනේ? රෝබෙලා ගන්නත්. පුතාට එක තේරෙන්න ඕනේ පුතේ. මේ තියෙන්නේ එක රස කැවිල්ලක බර ග්‍රෑම් වලින්. සාමාන්‍යයෙන් එක රස කැවිල්ල ග්‍රෑම් 19.6. මෙවැනි එක පැකට්ටුවක තියනවලු පුතේ රස කැවිලි 120ක්. රස කැවිලි 120ක් නම් 19.6යි 120 වැඩි කරා. විතරේ බිඳුව දාලා 12 වැඩි කරා. දශම ස්ථාන දෙකක් තිබෙච්ච නිසා කිව්වා 2359.2යි ග්‍රෑම්. කිලෝග්‍රෑම් කරන්න 1000 බෙදුවා. කිලෝග්‍රෑම් 2.359යි 2යි කියලා අපිට පිළිතුරක් වශයෙන් ලැබෙනවා. ඊළඟට අපෙන් අහන මෙවැනි ප්‍රශ්නයක්. හතරවෙනි එක. මෙම වර්ගයේ රස කැවිලි ග්‍රෑම් 100ක නිෂ්පාදන වියදම ග්‍රෑම් 100ක නිෂ්පාදන වියදම රුපියල් 50ක් වේ. පැකට්ටුවක ඇති රස කැවිලි නිෂ්පාදනය සඳහා වැය වන මුදල නිමාණය කරා. පුතා දන්නවනේ. දැන් එතකොට සාමාන්‍ය පැකට්ටුවක ග්‍රෑම් තියෙනවා 2.3යි 5යි
3යි 5යි 9යි 2යි. පුතා දන්නවා කිලෝග්‍රෑම් මේ කිලෝග්‍රෑම්. මම මේ හරිය මකනවා පුතේ. මේ හරිය මකනවා ගන්නට ඉඳ ගන්න ඕන නිසා. මේක දැන් වැඩක් නෑනේ. ගන්න හතර ඉවරයි. බලාගෙන ඉන්න හොඳට. මොකද්ද මේ කතාව? සාමාන්‍යයෙන් එක පැකට්ටුවක තියෙනවා ග්‍රෑම් 2359. 2359. හරිද පුතේ? මම හිතනවා පුතාට හොඳක් වෙයි කියලා. මේ නහගන්න පුතේ අන්තිම කොටස 4 වෙනි. මොකද්ද? ඔන්න මෙම වර්ගයේ රස කැවිලි ග්‍රෑම් 100 නිෂ්පාදනය සඳහා රුපියල් 50ක් වැය වෙනවා. දැන් මෙතන තියෙනවා මේ පැකට් එක නිෂ්පාදන වියදමාන. පැකට් එක තියෙනවා 2359.2 ග්‍රෑම්. උතන තියෙනවා පුතේ ග්‍රෑම් 2359.2. හොඳයි. ඒ තියෙන ග්‍රෑම් ප්‍රමාණය විතික පැකට් එකක ඇති රස කැවිලි සඳහා දැවන මුදල රුපියල් වලින්. අපි ඉස්සර වෙලා බලන්න ඕන පුතා මේකෙදි ග්‍රෑම් 100ක් කීයද කියලා බලන්න 100ෙන් බෙදනවා. එතකොට ලැබෙන්නේ මොකද්ද? අර ග්‍රෑම් ප්‍රමාණය 100ෙන් බෙදුවම ලැබෙනවා මේ පැකට් එකේ තියෙන 100 ගුණාකාරක 100 ඒ වගා. ඇයි එහෙම බලන්න? 1 ග්‍රෑම් 100කටනේ රුපියල් 50ක් යන්නේ. එතකොට මේක ග්‍රෑම් 100ෙන් බෙදලා ආයි ගුණ කරන්න ඕන පුතා රුපියල් 50යි. ඇයි 1 ග්‍රෑම් 100කට තමයි රුපියල් 50ක් කියන්නේ. එහෙනම් අපි බලන්න ඕන 2359 සම ග්‍රෑම් 359.2 ග්‍රෑම් 100 බෙදනවා. ඒන උත්තරේ ගුණ කරනවා 50යි. හරිම ලේසි. බලන්න 100 බෙදන එකට වඩා මේක ලේසි දෙමේ 50 එකයි. ග්‍රෑම් කපලා දාන්න පොතේ 50 එකයි 50 දෙකයි. දෙකෙන් බෙදමු. දෙවරක් එක දෙකයි. දෙවරක් එක දෙකයි. එකක් ඉතිරි 15ට. දෙවරක් 14යි. එකක් ඉතිරි 19ට. දෙවරක් 9 18යි. දෙවරක් 9 18යි. එකක් ඉතිරි 12ට. 6යි. කීයක්ද? රුපියල් 1169.60. දැන් මෙතන කිසිම තැනක කියලා නෑ නේ පුතේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයක් ආසන්න රුපියලට දෙන්න ආසන්න පළමු දශම ස්ථානයට දෙන්න ඒක මොකක්ද කියලා නෑ. කියලා නැත්තම් පඬිතුමකට කරන්න යන්න එපා. හැබැයි මම එක දෙයක් දන්නවා විභාගෙට මේක වටයලා අරගෙන හද කුලමයට ලකුණු දෙනවා. කියලා නැති දෙයක් කරනවට මම කැමති නෑ. සමහර අවුරුද්දවල නොදීන්නත් පුළුවන්. දැන් බලන්න මෙතන අපිට තිබුණා මුගේ මේක 2359 නෙවෙයි කිරීම 60යි කියලා ගන්න. එහෙම කරන්න එපා කියලා මට යෝජනා කරන්න කියලා නැත්තම්. දැන් මේ ගාන කියපු ගානක් නෙවෙයි. කියලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක තමයි පුතේ ලකුණු 10ක ප්‍රශ්නයක්. ඒ අවුරුද්දේ හම්බ වෙච්ච. අමාරු නෑ. හරි කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ මේ අන්තිම ටික. මෙන්න මේකයි අන්තිම මොහොතදී කියන්නේ. උපකල්පිත මධ්‍යන්ත තුලින් සැබෑ මධ්‍යන්තේ ඉවහම එනවා එක රස කැවිල්ලක මධ්‍යන්තේ බර 19.6 ග්‍රෑම්. එතකොට ඒක එක රස කැවිල්ලක මධ්‍යන්තේ බර මේ පුතේ. එතකොට ඒ වගේ කැවිලි තියෙනවලු 120ක් මේකේ 19.6 120 වෙනිකම් මෙන්න පැකට් එකක බර ග්‍රෑම් වල. වෙන පැකට් එකක බර කිලෝග්‍රෑම් වල. ඒ අවුරුද්දේ පැහැදිලි කිරි ගොඩක්ම අඩුයි. කිලෝග්‍රෑම් වලින් දෙන්නද එහෙම කියලා නැහැ. දොර පුතාට ඕනේ එකකින් දෙන්න. කොහොම දෙවිදියටම දීලා තියෙනවා. ඊළඟට කියනවා මේ පැකට් එකක බර මෙච්චරයි නම් මේ පැකට් වලට යන වියදම කීයද කියලා හොයලා කියන්නේ. පැකට් වලට යන වියදම හොයලා කියන්නේ. ඒ කොහොමද? ග්‍රෑම් 100ක නිෂ්පාදන වියදම රුපියල් 50යි. එතකොට අපි ඉස්සර වෙලාම පැකට් වේදිච්ච කුඩු ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 100ක් බෙදලා බලනවා. 100 ගොඩවල් කීයක් තියෙනවද මේ පැකට් එකේ? 100 ගොඩවල් කීයක් තියෙනවද මේ පැකට් එකේ? 100 ගොඩවල් කියන ප්‍රමාණය අපි ගත්තේ නේ. ඒ ගොඩවල් ගන්න තමයි මේක බෙදුවම එන්නේ. ආන්කේක ගොඩ කරලා රුපියල් 50න් මොකද ඒක 100 ගොඩකට රුපියල් 50ක් කියන්නේ. ඒ රුපියල් 1169.60. ඔන්නෝක තමයි පැකට් උඩ දෙන වියදම. ඔතේ මට ලියා ගන්න වෙලාව දෙන්න ගියොත් අපරාධේ කාරණාස් තියෙනවා. ඒ නිසා පුතාලා මේ යන වෙලාවෙදිම ඔයා පොඩි කටුසමනක් දාගන්න පුතාගේ ගන්න වැරදිද. හරිනම් සාහරිතාවගෙන යන්න වන් දන්නෝ මේක ලේසියෙන්ම හදන්න පුළුවන් පාඩමක්. හදලා ඇත්තේ ළමයි ගොඩක් දුරට ඔන්න යන්න දෙවෙනි ගන්න. ඒකත් 2017 ඕල් සිලබස් එකේ ගන්න. ඕල් සිලබස් වලට ලොකු වෙනසක් නෑ. වෙනසක් ඇත්තෙම ඔන්න බලන්න. සිසුන් 100 දෙනෙකුගේ. එතකොට ඔබට ගන්න මේ ප්‍රකාශය තුල තියෙනවා අපිට එක තීරුවක් එකතු කරලා ගන්න ඕන උත්තරයක්. ඔන්න බලන්න. සිසුන් 100 දෙනෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් වෙන එම තොරතුරු ඇසුරේ පහත දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියක් සකස් කර ඇත. ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් සිසුන් ගණන සංඛ්‍යාතය දීලා තියෙනවා. ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින්
සිසුන් ගන්න කියලා දීලා තියෙනවා සංඛ්‍යාතයේ පන්ති පාන්තර දෙක. ඊට සංඛ්‍යා ව්‍යාප්තිය මධ්‍යස්ථ පන්තිය කොහොමද? ඒකක් මම කියලා දෙන්නම්. උදා ඉස්සර වෙලා අපි පන්ති පාන්තර ඔයන් දෙවෙනි ගාන අපි මේ පළවෙනි තුරුදු දෙක ගහගමුකෝ. මොකද්ද මේ පන්ති ප්‍රාන්තර තීරුව? සංඛ්‍යාතයේ තීරුව. දරුවෙක් අහලක් දෙවල තිබුණා පන්ති පාන්තරවල සංකේතයක් නැද්ද සර්? ඔය තියෙන්නේ පන්ති ප්‍රාන්තරවල සංකේතය තමයි x bar. x අකුරේ මුලින් ගිරා x bar. සංඛ්‍යාතයට m. ඔන්න සංඛ්‍යාතය 30 32. දැන් දරුවෙක් ඊළඟට පැන්න කියන ප්‍රශ්නේ තමයි සර් රෝමලි වට හරි දැන් තාන්නේ විභාගයට වැරදි දායිද ඔහොම ලියුවොත්. ඇයි වැරදි දාන්නේ පුතේ? පන්ති ප්‍රාන්තර උඩින්ගෙදී චුට්ටක් මේකේ තියෙන දේ ලියන්න. ස්කන්ධය kg කියලා දාන්න. ඊළඟට පුතා සිසුන් ගන්න කියලා දාන්න. දැන් කාටවත් වැරදි දාන්න බෑ. හොඳ බලන්න. 32 32 34 34 36 36 සිට 38 දක්වා 38 සිට 40 දක්වා 40 සිට 42 දක්වා. මෙතනට 6යි මේකේ 11යි. බලන්න පුතේ මම මේ වෙලාව ඉදිරි කරගන්න මේකේ වැඩ කරන විදිය. ඒවා ඉගෙන ගන්න පුතා. මෙතන 10යි මේක පුතේ 5යි. හරිද? ඊට පස්සේ අපිට පැහැදිලි වෙන කරුණ මොකද්ද? නාගන්න. මෙන්න බලන්න. අපි දැන් අහනවා ප්‍රශ්නයක්. පළවෙනි කමන්නේ පුතේ මෙහෙත සංඛ්‍යා ව්‍යාප්තිය මධ්‍යස්ථ පන්ති. හරි මැද තියෙන පන්ති. පුතාට කිව්වා නේද සිසුන් ගාන 100යි කියලා. ඔකට අපි කියන්නේ සිග්මා f කියලා. f තීරුව එකතුව 100යි. සිග්මා f 100යි. එතකොට අපි දන්නවා මෙන්න බලන්න මධ්‍යස්ථය හොයන්නේ මෙහෙම. මධ්‍යස්ථය සමාන වෙනවා 100ට සාමාන්‍යයෙන් එකක් එකතු කරලා තමයි දෙකෙන් බෙදන්නේ. හරි නේද? හොයන්නේ සංඛ්‍යා ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න. නමුත් පුතේ සංඛ්‍යා ගාන වගුවක නිසා එකක් එකතු නොකරට කමක් නෑ. ඔයාට ඕන නම් එකතු කරලා බෙදන්න ඒක වැරදිනේ. මම එකතු කරන්නේ නැහැ. මොකද දෙකටම එන්නේ එක උත්තරේ නිසා. සංඛ්‍යා ගාන 100යි ආඥාව දෙකට බෙදුවම උත්තරේ 50යි. 50 වැඩි අපි. වැරදි අවබෝධයක් ඇති කරගන්න එපා. මධ්‍යස්ථය හොයන්න අනිවාර්යයෙන් එකක් එකතු කරලා දෙකක් බෙදිය යුතුයි. ඒ සංඛ්‍යා ගාන ගොඩක් වැඩි නිසා ඒ එකතු කරන එකේ ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි සංඛ්‍යා ගාන එකක් එකතු කරන්න යන්නේ නැහැ. සංඛ්‍යා ගාන ගොඩක් 100ක් 100ක වැඩ වෙනකොට ඒ එකතු කරන එක දැනෙන්නේ. නමුත් 15කට 11කට වගේ නම් එකක් එකතු කළේ තුමයි වැඩ හොයාගන්න. 50 වෙනිය. දැන් අපි බලන්න ඕන පුතේ 50 වෙනි සිසුවා ඉන්නේ කොයි පන්ති ප්‍රාන්තරේ? අහන් ඒක තමයි මධ්‍යස්ථ පන්ති. ඔන්න ගණන් කරලා. උඩම එකේ ළමයි 5 දෙනෙක් ඉන්නේ. මෙතන ළමයි 10ක් ඉන්න දෙක එකතු වුණාම ළමයි 15ක් ඉන්නේ. මෙතෙන් එනකොට ළමයි 15ක් ඉන්නේ. 15යි 30යි එකතු වුණාම 45යි පුතේ. 45යි 8යි එකතු වුණාම 53යි. 53. මෙතෙන් එනකොට ළමයි 5. 5යි 10යි 15. 15යි 30යි 45යි. 15යි 45. 45යි 5යි 50යි 3යි 53යි. එතකොට 50 වෙනියා ඉන්නේ මේකේ. 53 වෙනියා ඉන්නේ මේකේ පුතේ. 53 වෙනියා ඉන්නේ මේකේ. නම් මධ්‍යස්ථය ලඟු පන්තිය වෙන්නේ 34 සිට 36 දක්වා මධ්‍යස්ථ පන්තිය කෙරෙවන මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තය. මධ්‍යස්ථය ලඟු පන්ති ප්‍රාන්තය. බලන්න. අයම සරක් සංඛ්‍යා ගාන ඔක්කොම 100යි. දැන් ඔයා එකක් එකතු කරලා දෙකට බෙදුව දරුවෙක් වුණත් එන්නේ මේ උත්තරේ වගේ. ඇයි 100ට එකක් එකතු වුණාම 101යි. දෙකට බෙදුවම 50.5යි. 50.5 කියන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ පුතේ. අපි එහෙම කියන එක කැටයිනේ. 50 මාද වෙනි ළමයා 50යි භාග වෙනි ළමයා. ඒ නිසා තමයි සංඛ්‍යා ගාන එකක් එකතු කරන්නේ නැතුව දෙකෙන් බෙදුවේ. නැත්නම් සිද්ධාන්තේ නම් එකක් එකතු කළ යුතුයි. නමුත් සංඛ්‍යා ගාන වැඩි නිසා එකතු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. එකතු නොකළා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මම 100 දෙකට බෙදුවා උත්තරේ 50 වෙනවා. මෙතෙන් එනකොට ළමයි 5යි 10යි 15යි 15යි 30යි 45යි 8යි 53. තොර 53 වෙනියයි ඉන්නේ මේකේ නම් 50 වෙනියයි ඉන්නේ. උතේ 34 සිට 36 දක්වා. දෙවෙනි කමනවා සුදුසු උපකල්පිත මධ්‍යඥ භාවිතේ හෝ අන්අයුරක. අන්අයුරකින් කියන්නේ පුතා අනෙක් ක්‍රමයේ ගැන නියම. කොහොමද අනෙක් ක්‍රමය? මතක් කරමු. මේ තීරුවේ දාන අර වගේම මධ්‍යගේ තීරුව. මම එක දාලා පෙන්නන්නම්. පුතේ මධ්‍යගේ තීරුව x තීරුව ඔන්න මේක ලියමු මධ්‍ය අගයේ තීරුව. දැන් මගේ පුතාට මම කෙටි ක්‍රමයක් කියලා දුන්නා. මධ්‍යගේ ගන්න. පරතරයෙන් භාගයක්
පරතරයෙන් භාගයක් අවමයට එකතු කරා. තියන්න පරතරේ 2 කොහොමද ගත්තේ? 42න් 40 අඩු කරලා. 40න් 30 අඩු කරලා. 30න් 30 අඩු කරලා පරතරේ 2. ආන්කයාගේ භාගය 1යි. භාගය 1යි. එක එකතු කරමු. 30ට එකක් 32යි. 32ට එකක් 33යි. 34ට එකක් 35යි. 37යි. 37යි. 39යි. 41යි. මොකද කරේ? පරතරයෙන් භාගයක් අවමයට එකතු කරා. දැන් මේ මන්ත්‍යාගේ තීරුවනේ. මොකද්ද මේ අනිත් ක්‍රමයක් ගැන කියන්නේ? උපකල්පිත මන්ත්‍යාගේ රූල් පහේ වකුනේ තුන. අනේ පුතේ ඒ කියන්නේ f තීරුවයි x තීරුවයි ගුණ කරලා ගන්න fx තීරුව. අන්න ඒකේ එතකොට ටිකක් ගුණ කරන්න වෙනවා. කොහොමද? 5 සරක් 1 5යි 5 සරක් 3 5. 10 වරක් 33 38 වරක් 35 30 සරක් 37 11 සරක් 39 වැඩි කරලා fx තීරුව අරගෙන ඒ විතරක් ඈ. දැන් ඒකව එකතු කරන්නත් වෙනවා. මේ වෙලාවේ බෙදන්න නම් අමාරු නෑ. ඇයි? 100ෙන් බෙදන්න දිවි 100ෙන් බෙදනවා කියන්නේ දෙරළගේ ඉලක්කමට දශම ස්ථානය දෙකක් වන්න දෙක. ඒක අමාරු නේ. ඒ වුණාට මම හිතනවා අපේ දරුවන්ට මේ fx තීරුවට වඩා අනිත් තව තීරුවක් වැඩි වුණා. අපගමන මධ්‍යයන් තුලින් යන සෑම සමානයේ උමාදන ආමා කියන ක්‍රමය හරිනේ. අපගමනය තුලින් යන එක ලේසි. ඔන්න තුලින් අපි ගන්නවා d තීරුව අපගමන තීරුව. අපගමනයේ තීරුව. හරිද? දැන් අපි ගන්නවා පුතේ මාත පන්තියේ මධ්‍යයන්. මේ තියෙන මාත පන්තිය 15 නෙමෙයි 10 නෙමෙයි 10 නෙමෙයි 11 නෙමෙයි 6 නෙමෙයි 38 තමයි වැඩිම වාර ගණනක් ඉදිරි උදත්තේ. එතකොට වැඩි වාර ගණනක් ඉදිරි උදත්තේදී පන්තිතාන්තරයේ මේ ආඥාගේ මධ්‍යගය තමයි මෙන්න මේක අපි ආව කොටු කරලා යට ඌමා කියලා දා. උපකල්පිත මධ්‍යගය කියලා දා. මාත පන්තියේ මධ්‍යගයේ ඌමා ලෙස දා. එතකොට පුතා මේක බලන්න ඉස්සර එතන පොත වෙලා වගේ පේනවා. මෙතන 35 තියෙනවා. මෙන්න යාව කොටු කරලා යට උපකල්පිත මධ්‍යගය කියලා දා. හරිද? උපකල්පිත මධ්‍යගය ලෙස. දැන් අපගමන තීරුව පුරවන්නේ කොහොමද? අනිකුත් අපයන්ගෙන් ඌමා අඩු කරන්නේ කොටු කරපු එක්කෙනා අඩු කරන්නේ. 32න් 35 අඩු කරන්නේ ඍණ 4යි. 33න් 35 අඩු කරන්නේ ඍණ 2යි. 35න් 35 අඩු කරන්නේ බිඳුවයි. 37න් 35 2යි. 39න් 35 4යි 6යි. අන්න එහෙමයි කරන්නේ. පැහැදිලි නේද පුතේ? ඔන්න බලන්න. ඊළඟට f තීරුවයි d තීරුවයි ගුණ කරලා ගන්නවා f තීරුව. අන්න ඒකට කියන්නේ d තීරුවයි. ඒකට වචනේ තමයි සංඛ්‍යාත අපගමන තීරුව. 5 වරක් 4 20යි ඍණ 20යි. 10 වරක් 2 20යි ඍණ 20යි. 38 වරක් බිඳුව බිඳුවයි. හරිද? 30 වරක් 2 ධන 60යි පුතේ. 12 වරක් 4 44යි. 6 වරක් 6 30යි. මේ ටික මෙන්න මේකතු කරා ඍණ 40යි. මේ ටික වෙන එකතු කරා 64යි 10 බිඳුව එකක්. ඉතින් 64යි 10යි 11යි 3යි 14යි සුළු කරාම සිග්මා fd එනවා පුතේ ධන 100යි. ඇයි එහෙම කියන්නේ? ධන 100ක් ආවියයි. ඇයි පුතේ ධන 140යි ඍණ 40යි. ලෝකෙ කියලා අපල දාලා ලෝකෙකින් පොඩි කඩුව. ඔන්න අහනවා රෝමිලක්කම් දෙක මොකක්ද? සෑම සමාන. උද සෑම කියන්නේ සෑම මධ්‍යයන් සමානයි. උපකල්පිත මධ්‍යයන්ගේ තන උපකල්පිත මධ්‍යයන්ගේ තන අපගමන මධ්‍යයන්. කෙටි මතක තියාගන්න. සෑම සමානයි උමාදන ආම. සෑම සමානයි උමාදන ආම. උමා කියන්නේ අන්තිම මධ්‍යයන්. මේ මොහොතේදී අපි කොටු කරේ උපකල්පිත මධ්‍යයන් 35. ආම අපි හොයන්නේ සිග්මා fd වැදීම සිග්මා. ඔන්න 35 එකතු කිරීම සිග්මා fd කියන්නේ 100යි. සිග්මා f කියන්නේ 100යි. 35 එකතු කිරීම 100ට 101යි. අවසානයේ උත්තරේ 36යි. එතන පුතේ පූර්ණ සංඛ්‍යාවේ අගයක් පිළිතුරට ලැබෙනවා. පූර්ණ සංඛ්‍යාවේ අගයක් පිළිතුරට ලැබෙනවා. ඒ කවුද? 36යි. සාමාන්‍ය ළමයෙකුගේ බර සාමාන්‍ය ළමයෙකුගේ ස්කන්ධේ කිලෝග්‍රෑම් 36යි. කිලෝග්‍රෑම් 36යි. ඒක තමයි වැඩි. දැන් අරෝ මෙන්න මේම කතාව. මොකක්ද මේ? ඔන්න බලන්න. මෙන්න මේම කියනවා. එක්තරා ගොඩනැගිල්ල. මෙන්න බලන්න පුතේ. එක්තරා ගොඩනැගිල්ල. දැන් වැඩි දෙවෙනි එක හරි. දෙකට අහගන්න. එක්තරා ගොඩනැගිල්ල. උත්තෝ තලයකට. ඒ කියන්නේ ඉහළ තලයකට. අර බලන්න සිංහල වචන ආපුවම අපි ඔළුම මේ. උත්තෝ තලයකට. හරි. උපරිම වශයෙන් 400 ස්කන්ධයන් ගෙන යන්නේ කිය. ඒ කියන්නේ පුතේ ඉහළ තලයකට ගෙන යන
මොනවාද ලිෆ්ට් එක කියන්නේ සිංහලෙන් කිව්වම තමයි තේරෙන්නේ ලිෆ්ට් එකට එක ලැබයකට ගෙනියන්න පුළුවන් බර කිලෝග්‍රෑම් 720ක් මෙම සිසුන් 100 දෙනා බිම්මාලයේ සිට ඉහළ මහලට ගෙන යාමට උත්තර තලය ඉහළට යමන් කළ යුතු අවම බාර ගන්න විමානය කරා. මොකද්ද පුතේ කියන්නේ? ඔන්න බලන්න අහගන්නකෝ. දැන් ඇත්තටම මෙතන ළමයි 100 දෙනෙක් ඉන්නවනේ. එක ළමයෙකුගේ බර සාමාන්‍යයෙන් 36යි. එතන ළමයි 100 දෙනෙක් ඉන්නවනේ. එතකොට ළමයෙකුගේ බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 36යි. එතකොට ළමයි ඔක්කොගේම බර බලන්න මොකද අපි කරන්න ඕන? ඒ කිලෝග්‍රෑම් 36 ගුණ කරන්න ඕනේ කාගෙන්ද පුතේ 100. එතකොට ඒ 100 දෙනාම ලිෆ්ට් එකේ උඩට ගෙනියනවා. උඩට ගෙනියන. එකවරකට ගෙනියන්න පුළුවන් මේ ලිෆ්ට් එකට දාන්න පුළුවන් කිලෝග්‍රෑම් 720. යායුතු වාර ගන්න කියලා. ඔන්න පුතේ මම මෙතන මක්නෝ මේ අමාරු දෙයක් නෙවෙයි. මේක ඉඳ ගන්න ඕන නිසා මකන්න. නංග හොඳට බලන්න. හොඳේ මම නැවතත් කියනවා ප්‍රශ්න අංක 2 දෙවන ප්‍රශ්නේ රෝපිලක්කන් තුන. පළමුව අපි ගන්න ඕනේ මුළු ළමයි 100 දෙනාගේ බර. 100 දෙනාගේ බර එක ලියන්න ඕන පුතේ. ළමුන් 100 දෙනාගේ මුළු බර. මුළු බර නෙමෙයි මුළු ස්කන්ධේ. ගන්න වචනේ ස්කන්ධේ. එක ළමයෙකු 36 කිලෝග්‍රෑම් ගුණ කරනවා තමයි. 3600 කිලෝග්‍රෑම් ළමයි 100 දෙනෙක්. එක බලකට උත්තෝ තලයට නටන්න පුළුවන් ප්‍රමාණය ලිෆ්ට් එකකට දාන්න පුළුවන් බර කිලෝග්‍රෑම් 120යි. ගෙන ආයුතු වාර ගණන කියන වචනේ ඇති. උඹට දාන්න කියන ලර්නින් එක ලියනවා අපි ඔක්කොම ලියන්න ඕනේ. වාර ගණන 3600 කිලෝග්‍රෑම් බලන්න පුතේ 3600 කිලෝග්‍රෑම් දෙනවා. වරකට ගෙන ආයුතු උපරිම බල කිලෝග්‍රෑම් 720. වරකට ගෙන ආයුතු උපරිම බල කිලෝග්‍රෑම් 720. කිලෝග්‍රෑම් කැපෙනවා බිඳුවට කැපෙනවා. බලන්න 36 2යි 36 10යි. තේරුණා? 10ට දෙකේව 5යි. යායුතු වාර ගන්න 5යි. තේරුණාද පුතේ? පැහැදිලිද? තේරුණේ නැත්නම් උත්සාහ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ආගන්න පුතේ. ඔන්න මම හිතනවා ඒක අමාරු නෑ කියලා. බලන්න එක ළමයෙකුගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 36යි සමානයි. රාවේ මධ්‍යයට තුලින්. එතකොට පුතේ ළමයි ඉන්නවා 100 දෙනෙක්. එතකොට පුතාට පේනවා 36 ගුණ කිරීම 100 3600යි කිලෝග්‍රෑම් 3600ක් වෙනකොට අපිට පුළුවන්කම තියෙනවා ඒක යොදන බාර ගන්න මොකක්ද පුතේ බාර ගන්න කිලෝග්‍රෑම් 720ෙන් බෙදනවා. 720ෙන් බෙදුවම පුතාට පේනවා බාර ගන්න 5. තේරුණානේ? පැහැදිලිනේ? හරි හොඳයි. ඔන්න බලන්නකෝ පුතේ. ඊළඟට අපි කතා කරනවා පුතාලත් එක්ක තුන්වෙනි ප්‍රශ්නේ. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නෙන් අපි කතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. එක 2016 නව විෂය නිර්දේශය කියන මාතෘකාව. එක්තරා රෝහලක බලන්න පුතේ එක්තරා රෝහලක බාහිර රෝගී අංශය වෙත ඇවිදින රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකුට ගතවන කාලය සොයා ගැනීම පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් ලද තොරතුරු පහත වගේ දැක්වේ. දී ඇත. මෙම පරීක්ෂණය සඳහා රෝගීන් 100 දෙනෙකු පරීක්ෂණය සඳහා රෝගීන් 100 දෙනෙකු යොදා ගැනුණි. මෙම වගුවේ දෙක අතර මගින් සඳහන් කරලා තියෙනවා දෙකට වඩා වැඩි හේත් හතරට අඩු හෝ සමාන කාලකාන්තරය දක්වන අතර අනෙක් ඒවා මගින්ද ඉහත පරිදිද දැක්වේ. එතකොට දෙක හෝ දෙකට වඩා වැඩි හේත් හතර දැක්වුවා හතරට අඩු හතරට වඩා වැඩි හේත් හය දැක්වුවා ඊට අඩු හයට වඩා වැඩි හේත් අට දැක්වුවා ඊට අඩු. ඒ ආදිවාසී සුදුසු පහල්පිත මධ්‍යන්‍යයක් භාවිතයෙන් හෝ අන් අයුරකින් රෝගී පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකුට ගතවන මධ්‍යන්‍ය කාලය අන් අයුරකින් කියන්නේ විද්‍යාල රූල් 4 වගුව ගැන මේ කතාව. රූල් 4 වගුව ගැන මේ කතාව. මොකද්ද සූත්‍රය? සෑම සමානයි උමාදන සෑම සමානයි උපකල්පිත මධ්‍යන්‍ය ධන අපගමන මධ්‍යන්‍ය කියලා අපි කියනවා. හොඳයි බලන්නකො පුතේ සැබෑ මධ්‍යන්‍ය සමාන වෙනවා උපකල්පිත මධ්‍යන්‍ය ධන අපගමන මධ්‍යන්‍ය කියන සූත්‍රය කියන්න පුළුවන්. ලොකු ගණනය කිරීම නැතුව
තක්කාල උත්තරේ ගන්න පුළුවන් ලේසි ක්‍රමය තමයි මොකද්ද? උපකල්පිත මධ්‍යන්තර තුලින් ගණනය කරන එක. ලොකු ඉලක්කම් ගොඩ කරන්න ලේසි කියලා හිතනවනම් උදාට පුළුවන්. ඒක එහෙම කරා. බලන්නකො පුතේ. කරන සමහර හතුන්වෙනි ගන්න. එක්තරා රෝහලක බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගියෙකු බාහිර රෝගී අංශයකට පැමිණෙන රෝගියෙකු සමීක්ෂණය කරන්න ගත වූ කාලය අනුව තමයි මේ වකුවා හදලා තියෙන්නේ. මේ වකුවා හදලා තියෙන්නේ. හරිද? ඔන්න අපිට කියනවා මධ්‍යම කාලයට වඩා වැඩි කාලයක් ලකුණු රෝගීන් ප්‍රතිශත. ඉස්සෙල් මධ්‍යම අපි එළිමුකෝ. ඔන්න බලන්න පුතේ. ප්‍රධානාංක 3 වෙනි ප්‍රශ්නේ ඔන්න අපි රූල් පහේ වකුවටම යන්න හදනවා. යම් කෙනෙකුට කියන්න පුළුවන් නෑ සර් මේක රූල් පහේ වකුවට යන්න ඕනේ නෑ. අපි ගමු මේක සිග්මා x බෙදීම සිග්මා x කියන සූත්‍රය. ඒතර අපි දන්නවා මේ පන්ති ප්‍රාන්තරයේ තියෙනවානේ මේ සංඛ්‍යාතයේ තියෙනවානේ. ඔන්න පන්ති ප්‍රාන්තරයේ 2 සිට 4 දක්වා 4 සිට 6 දක්වා 6 සිට 8 දක්වා 8 සිට 10 දක්වා 10 සිට 12 දක්වා 12 සිට 14 දක්වා 2 4 6 මෙතන 37ක් තියෙනවා 32ක් තියෙනවා මෙතන 19ක් තියෙනවා. කොහොමද තියෙන්නේ? ඒකට අපිට පුළුවන්කම තියෙනවා පුතා මධ්‍යකයේ තීරුව පට ගාලා ගන්න. මධ්‍යකයේ තීරුව ගන්න කෙනේ නම් දැන් පුතාට තියෙනවා. බලන්න ටයිම් එක ඉතිරි වෙන හැටි. පාරතරය 2 2 2 2 2. එතකොට අපි භාග 1 1 1 1. මෙයාට එකක් එකතු කරපු ගමන් 3යි. මෙයාට එකක් එකතු කරාම 5යි. මෙයාට එකතු කරාම 7යි. 9යි. 11යි. 13යි. පැහැදිලිනේ? 13යි. දැන් ඔන්න බලන්න පුතේ අපිට පැහැදිලි වෙනවා මෙතනදී ඔන්න ඊළඟට ගන්න දේ. f තීරුවයි d තීරුවයි අපිට ගන්න පුළුවන්කම තියෙනවා. අපගමන තීරුවෙන් ගන්නවා නම් එහෙමයි. නැත්තම් පුතාට පුළුවන් f තීරුවයි x තීරුවයි ගුණ කරලා ගන්න. පුතාට මෙතනදී මෙන්න මේක ප්‍රශ්නයක් කියනවානේ. f තීරුවයි x තීරුවයි ගුණ කරලා ගන්න තීරුවේදී පුතාට 32 වරක් පහ ගන්න වෙනවා. 19 වරක් 3 ගන්න වෙනවා. 27 වරක් 7 ගන්න වෙනවා. ඒව ගන්න එකට හතරයි නම් ඔයාට පුළුවන්කම තියෙනවා d තීරුවකට යන්න. මම කලිනුත් එහෙම ගණන් හදුව නිසා මම මේ ගන්න හදනවා fx තීරුව පාවිච්චි කරලා හදන දරුවන් වෙනුවෙන්. අපිට පුළුවන් 3 වරක් 9 27 7 දෙකක් ඉතිරි. 3 වරක් 1 3යි 2යි 5යි. 5 වරක් 1 10න් බිඳු එකක් ඉතිරි. 5 වරක් 3 15යි 16යි. 7 වරක් 49 9 4ක් ඉතිරි. 7 වරක් 3 21යි 4යි 25යි. 7 වරක් 49 9 4ක් ඉතිරි. 7 වරක් 3 21යි 4යි 25යි. 6 වරක් 9 57යි. 11 වරක් 4 44යි. දෙවරක් 3 6යි දෙවරක් 1 2යි. ඔන්න දැන් මම මේ ටික එකතු කරනවා. ඒ එකතු කරන තීරුවට අපි කියන්නේ fx තීරුව. ඇත්තටම මේක ලොකු ඉලක්කම් නොවන නිසා දශම ගණන් භාග ගණන් නැති නිසා මම යෝජනා කරනවා මේක පොතයි කියලා. fx තීරුවේ රූල් 4 වගේ යනවා. දැන් එකතු කිරීමේ වේගය තියෙනවා. බලන්න පුතේ. මේ 9ට 7 එකතු කරාම පුතාට ටක් ගාලා 16යි කියන්නේ ඇයි? ඒ වේගය හදාගන්න. අපි කරන්නේ පුතේ 9ට ටක් ගාලා එකක් දාලා 10 කරනවා. ඒ 26 ළඟින්දී 16. 16 4යි 20. 24යි 24යි. 24යි 30 බිඳුව 3ක්. මේ ගණනය කිරීමේ වේගය හදාගන්න. මනස ඒ තුල තියාගන්න. පූර්ණ වශයෙන් මේකට අවධානය දෙන්න. එතකොට වෙන පැත්තකට අවධානය යොමුනොත් පුතාට මේක වේගයෙන් කරන්න පුළුවන්. 7යි 9යි 10යි 16යි 20යි 24යි 30 බිඳුව 3ක්. 3යි 5යි 8යි. 8යි 6යි 14යි. 14යි 5යි 19යි. 19යි 5යි 19යි 5යි 24යි 28යි. 30 බිඳුව 3ක් ඉතිරි. 30 බිඳුව 3ක් ඉතිරි. 4යි 5යි 6යි. උත්තරය 600යි කියලා එනවා. සිග්මා fx 600යි කියලා එනවා. සිග්මා fx 600යි කියලා එනවා. ඒතර මධ්‍යන්නේ තමයි අපි හොයන්නේ. මේක ගන්න කිව්වනේ රෝගීන් 100 දෙනෙක් කියලා. එතකොට අපි තවත් ගන්න දෙයක් නැහැ. සිග්මා f සමානයි 100යි. මධ්‍යන්නේ සොයනවා. දෙතිම ක්‍රමය තමයි මධ්‍යන්‍ය සොයන මොකද්ද? සිග්මා fx බෙදීම සිග්මා f. එතකොට පුතායි සර් සෑම සමානයි උපාදාන අමාතුලින් මම කරොත් ඒකට වෙන උත්තරයක් එනවද? නෑ පුතේ ඒත් මේකම තමයි. ඒ උත්තරේම තමයි. වෙනස් වෙන්නේ නෑ. ඔන්න 600 උඩට එනවා 100ට යනවා. උත්තරේ 6. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෝගියෙක් පරීක්ෂා කිරීමට වෛද්‍යවරයා මිනිත්තු 6ක කාලයක් ගන්නවා. සාමාන්‍ය කියන්නේ මධ්‍යයි. මේ කතා කරේ රෝගී ලක්ෂණ මේ රූල් 4 වගේ
fx sigma fx දෙදීම sigma f කියන සූත්‍රය භාවිත කරගත්ත විදිය තමයි මේ කියලා දුන්නේ. ඊළඟට අහනවා මධ්‍යන්නේ කාලයට වඩා වැඩි කාලයක් පරීක්ෂාවට ලක් කර රෝගීන්ගේ ප්‍රතිශතය. මධ්‍යන්නේ කාලයට වඩා මධ්‍යන්නේ කාලය 6නේ. එතකොට පුතේ මේ තියෙන්නේ 6. 6 හෝ 4 හෝ ඊට වැඩි 6 හෝ ඊට අඩු. මේ 4ට වඩා වැඩි 6 හෝ ඊට අඩු. එතකොට බලන්න 4ට වඩා වැඩි 6 හෝ ඊට අඩු. බලන්න පුතේ බලන්න මේක හොඳට 4ට වඩා වැඩි 4ට වඩා වැඩි 6 හෝ ඊට අඩු. පැහැදිලි? 4 හෝ ඊට වඩා වැඩි බලන්න පුතේ 4 හෝ නෙමෙයි 4ට වැඩි 6 හෝ ඊට අඩු. 4ට වැඩි 6 හෝ ඊට අඩු. තේරුණානේ පුතේ? 4ට වඩා වැඩි 6 හෝ ඊට අඩු කියලා කියන්නේ. බලන්න ඉන්න හොඳට මෙන්න බලන්න බැරියෝ අගන්න මේක අපේ අහනවා මෙන්න මෙහෙම එක. මධ්‍යන්නේ කාලයට වඩා වැඩි කාලයක් පරීක්ෂාවට ලක් වූ රෝගීන් ගන්න. එතකොට පුතාට පේනවා මේ ඉන්නේ 6 පාවිච්චි කරපුවා. 6ට වඩා වැඩි කාලයක් රෝගීන් පරීක්ෂා කරපු රෝගීන් ගන්න තමයි මම මේ කොටු කරේ. 6 හෝ ඊට වඩා වැඩි කාලයක් පාවිච්චි කරපු රෝගීන් ගන්න. බලන්න පුතේ 6 හෝ ඊට වඩා වැඩි එනවා. මෙතන තියෙන්නේ පුතේ 2ට වඩා වැඩි 4ට අඩුනේ. 4ක් ඇතුළු. එතන විනාඩි 4 පාවිච්චි කරපු අය මේ 4ට වඩා වැඩි 6ට ඇතුළු ඊට අඩු. එතන විනාඩි 6ක් රෝගීන් පරීක්ෂා කරපු අය මේකේ. එතකොට 6ට වඩා වැඩි සහ 8. 8ට වඩා වැඩි සහ 10. 10ට වඩා වැඩි සහ 12. 12ට වඩා වැඩි සහ 10. එතකොට මේ ටික දෙනා තමයි පුතේ ඒ 100 දෙනා. පැහැදිලි? මෙන්න ඒ 100 දෙනා. එතකොට මේ 100 දෙනාගෙන් අපි දැන් දන්නවා 37යි 6යි 40. 37යි 6යි 43යි 43යි 47යි 2යි 49. 49 කීයෙන් 49යිද? 100න් 49. ප්‍රතිශතයක් ඉල්ල. ප්‍රතිශතයක් ඉල්ල. ප්‍රතිශතය බලන්න 100න් ගුණ කරනවා 100න් ගුණ කරනවා ප්‍රතිශතය බලන්න 100න් ගුණ කරනවා පැහැදිලිද පුතේ 100න් ගුණ කරනවා ප්‍රතිශතය බලන්න හොඳ බලන්න මේ බිංදු දෙකට මේ බිංදුවෙන් කැපෙනවා 149 කියලා ප්‍රතිශතයක් අපිට ලැබෙනවා තේරුණේ නැත්නම් අදසන්න පුතේ හොඳට අහගන්න ආයෙසර මධ්‍යන්නේ කාලය මිනිත්තු 6 අපිට තේරුණානේ පුතේ මධ්‍යන්නේ කාලය මිනිත්තු 6 ආවෙ මෙන්න මෙහෙමයි අපිට පේනවා සියලුම රෝගී පරීක්ෂාවට ලක් කරපු පන්ති ප්‍රාන්තර මේ තියෙන්නේ. මේ පන්ති ප්‍රාන්තරේ පැහැදිලි කිරීමක් කරන මේ ඉස්සෙල්ලා. 2ට වඩා වැඩි 4ට ඇතුළු ඉඳලා. ඒ කියන්නේ මේ විනාඩි 2කට වඩා වැඩියෙන් පාවිච්චි කරලා විනාඩි 4ක් පාවිච්චි කරලා ඉන්නේ මෙතන. මෙතන 4ට වඩා වැඩි. ඒ 6ට ඇතුළු ඉඳලා. එතන 6 විනාඩි 6ක් රෝගීන් බලපු රෝගීන් ටිකේ මෙතන. එතන 6ට වඩා වැඩි උත් තමයි මෙතනින් බලන්නේ. ඒතකොට 37 දෙනයි 6යි 43යි 4යි 47යි 2යි 49 ඔක්කොම රෝගීන් 49ක් ඉන්නවා විනාඩි 6ට වඩා වෛද්‍යවරයා පරීක්ෂාවට ලක් කරපු කී දෙනාගෙන් රෝගීන් 100 දෙනෙකු 100 දෙනාගෙන් 49 නම් percentage එක කියන්නේ ඒකම තමයි 149 තේරුණානේ පැහැදිලි good ඊළඟට බලන්න පුතේ මේක මෙම අංශයේ සෑම වෛද්‍යවරයෙක් දිනකට පැය 6ක් රෝගීන් පරීක්ෂා කරනවා. මොකද ඒක කතාව දිනකට රෝගීන් පරීක්ෂා කරනවලු මේ අංශයේ සෑම වෛද්‍යවරයෙක්. මේ අංශයේ දිනකට රෝගීන් පරීක්ෂා කරන්නේ මේ අංශයේ සෑම වෛද්‍යවරයෙක්ම දිනකට පැය 6ක් රෝගීන් පරීක්ෂා කරනවා. එක වෛද්‍යවරයෙක් දිනකට පැය 6ක් රෝගීන් පරීක්ෂා කරනවා. දිනකට රෝගීන් පරීක්ෂා කරනවා පැය 6ක්. හරිද? වෛද්‍යවරයෙක් දිනකදී පරීක්ෂා කරතයි අපේක්ෂිත රෝගීන් ගන්න කීයද? හරිම ලේසියිනේ පුතේ. පැය තියෙනවා කොච්චරද? පැය තියෙනවා 6ක්. පැය තියෙනවා 6ක්. පැයකට මිනිත්තු 60ක්. පැයකට මිනිත්තු 60ක්. වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කරන මුළු කාලය වෙන්නේ 6 වැඩි කිරීම 60 මොනවද? මිනිත්තු MIN. එක වෛද්‍යවරයෙකු මිනිත්තු 6 වර 60ක්.
පැය 6යි කියන්නේ පැයකට මිනිත්තු තියෙනවානේ 60. පැයකට මිනිත්තු 60යි 60 ඒවා 6ක්. පැය 6ක්. පැය 6ක් රෝගී පරීක්ෂාවට ලක් කරනවා. එක රෝගියෙකුට යන සාමාන්‍ය විනාඩි ගන්න මිනිත්තු 6යි. සාමාන්‍ය මිනිත්තු 6යි. මේක බෙදනවා ආයතනයක් 6යි. මෙන්න මේ 6ට 6 කැපෙනවා 60ක්. ඒක 6යි මිනිත්තු වල 6යි මිනිත්තු. MIN කැපෙනවා. මිනිත් වලට කැපෙනවා. 6ට 6 කැපෙනවා. රෝගී 60 දෙනෙකු පරීක්ෂා කරන්න පුළුවන් පුතේ එක වෛද්‍යවරයෙකු. එක වෛද්‍යවරයෙකුට රෝගී 60 දෙනෙකු අපි පාවිච්චි කළ හැකි කියලා පරීක්ෂා කළ හැකි කියලා අපි guess කරනවා, අනුමාන කරනවා, නිමානය කරනවා. ඉතින් බලන්න ඊට පස්සේ අහනවා මේක දෙයක්. බාහිර රෝගාංශය වෙත යම් දිනක පැමිණෙන්නේ අපේක්ෂිත රෝගීන් 400 දෙනෙකු පරීක්ෂා කිරීම සඳහා අවම වශයෙන් වෛද්‍යවරු කී දෙනෙක් ඕනද? උදාහරණ මේක තේරුණානේ. එක රෝගියෙකු මෙවැනි වෛද්‍යවරයෙකු රෝගීන් පරීක්ෂා කිරීමට පැය 6ක කාලයක් ගන්නවා. ඒක මිනිත්තු වලට පරිවර්තනය කරන්නේ 60න් ගුණ කරනවා. MIN කියන්නේ මිනිත්තු වල අන්තර්ජාතික එකක. එක රෝගියෙකුට මිනිත්තු 6ක කාලයක් ඕන වෙනවා. ඒතර ආයේ 6 බෙදුවාම මේ 6ට 6කට 60 දෙනෙක් රෝගීන් 60 දෙනෙකු පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් එක වෛද්‍යවරයෙකු. රෝගීන් 60 දෙනෙකු පරීක්ෂා කරන්න පුළුවන් එක වෛද්‍යවරයෙකු. ඒතර රෝගීන් එනවලු 400. බලන්න පුතේ බාහිර රෝගියන්සිලදී යම් දිනකට ඇත්තේ රෝගීන් සංඛ්‍යාව 400යි. දෙනෙකු පරීක්ෂා කිරීම සඳහා අවම වශයෙන් වෛද්‍යවරු සංඛ්‍යාව. හරිම ලේසියිනේ පුතේ කතාව. රෝගීන් ගන්න 400 නම් එක වෛද්‍යවරයෙකුට 60ක් බලන්න පුළුවන් නම් අපි කරන්න ඕනේ පුතේ රෝගීන් ගන්න 400 බෙදනවා කාගෙන්ද 60. ඔන්න බලන්න. බිඳුවට බිඳුව කපනවා. වෛද්‍යවරු ගන්න බලන්න 2වා 3යි 2වා 20යි 3වර කියන්නේ 3වර 6 18යි 3ෙන් 2යි. අපි කියනවාද වෛද්‍යවරු 6යි 3ෙන් 2ක් කියලා. වෛද්‍යවරු 6යි 3ෙන් 2යි නෙමෙයි. වෛද්‍යවරු 7 දෙනා. එම නිසා වෛද්‍යවරුන් 7ක් ඕනේ නේ. 6යි 3ෙන් 2යි කියන්නේ 6ක් අරම්මදි. තව වෛද්‍යවරයෙකුගෙන් 3ෙන් 2ක් කියන්න බෑනේ පුතේ. අපි ඒ නිසා වෛද්‍යවරු 7 දෙනෙක් පාවිච්චි කරනවා කියලා තමයි අපි මෙතනදී සම්හන්නේ කටයුතු කරන්නේ. ආයෙත් සරයක් අහගන්න. ගාන අමාරු නෑ පුතේ. යම් ධර්මයක් ඉන්නවා නම් උපහාරිත මතයන් තුලින් ඒක අරගෙන මේ උත්තරේ වෙන්න ඕන පුතේ. එහෙම එන්න ඕන. මම මේ ක්‍රමෙට ගියේ දර්ශමනේ ಗುಣ කරන්න තඩීලා කන්නේ. වදයක් නෙමෙයි. ඒ නිසා මම තීරණය කළා ඉෆෙක්ට්ස් තීරුවේ කියන්නේ. ඒතර රෝලකුත් අඩුයි, ඊරුවකුත් අඩුයි. ඒ ක්‍රමෙන් යාම ගන්න හදන්න ලේසි. කොහොම හරි වෛද්‍යවරයෙක් රෝගීන් බලන මධ්‍යස්ථ කාලය මිනිත්තු 6 වෙන්න ඕන. ක්‍රම දෙකකින් කොහොම. ඊට පස්සේ කියනවා මධ්‍යස්ථ කාලේ ඉක්මවූ රෝගීන් ගන්න තමයි මේ. ඒ රෝගීන් ගන්න ඔක්කොම ඉන්නවා 49. කීයෙන් 49? ඊයෙන් 49ක්ද පුතේ? 100න් රෝගීන් 100න් 49. ප්‍රතිශතයක් බලන්න. මේක වැඩි කරනවා 100ට 100. එරුණාද පුතේ? හරිද පුතේ? බලන්න අපිට මේ පැහැදිලි දරුවන් කීප දෙනෙකුත් ඉන්නවා. චිත්තක් ඉන්න මම ආයි කියලා දෙන්නම්. උනහ ගන්න පුතේ. මධ්‍යස්ථ කේලික ලබා ගත්තේ සිග්මා fx බෙදීම සිග්මා fx 600යි. ඒක බෙදනවා 100. ඔන්න මධ්‍යස්ථ කාලේ මිනිත්තු 6යි. එතකොට පුතේ මධ්‍යස්ථ කාලේ පහු කරපු ළමයි සංඛ්‍යාව ඉන්නවා මෙතන. මේ රෝගීන් සංඛ්‍යාව ඉන්නවා කී දෙනෙක්ද? 49ක්. එතකොට මිනිත්තු 6ට වඩා වැඩියෙන් පාවිච්චි කරපු මිනිත්තු 6ට වඩා වැඩියෙන් රෝගියා පරීක්ෂා කරපු රෝගීන් ඉන්නවා පුතේ 49. එය මුළු රෝගීන් ගණනේ 49. තේරුණාද පුතා? x තීරුව ගත්තේ කොහොමද කියලා අහනවා. fx තීරුවද? පුතේ මේ බලන්නකෝ. බලන්න f තීරුවයි x තීරුවයි ගුණ කරලානේ පුතේ fx ගන්න. x තීරුව ගත්ත හැටි පුතාට මම කියවනේ පරතරයෙන් භාගයක් අවමයට එකතු කරලා. තේරුණාද? පරතරය පුතේ 2. එයාගේ භාගය 1යි. එතකොට මේ හැම එකටම එක එකතු කරලා x තීරුව ගන්න. fy xy දෙන්න ගුණ කරලා fx ගන්න. හරිද? ඒ මධ්‍යස්ථ වෙන අනිත් ක්‍රමය. අර කල්පිත මධ්‍යස්ථ කතාව නැතුව එහෙම ගන්න පුළුවන්. ඒතර x තීරුවයි ගුණ කරලා තමයි ඒක ගන්න. හරිනේ පුතේ? නියම හරි. right. 100න් 49යි ඒක ගුණ කරනවා 100ට 100.
49 ගත්තේ කොහොමද? හොඳට අහගෙන ආයෙසරක් කියලා දෙන්න බලන්න. පුතා ප්‍රශ්නේ කියවන්නකෝ හරියට ඉස්සෙල්ලා. ඔන්න බලන්න තුන්වෙනි ප්‍රශ්නේ කියලා දෙන්න. මෙන්න මේක කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ. මධ්‍යන්නේ කාලයට වඩා. ඒ කියන්නේ පුතා මිනිත්තු 6ට වඩා වැඩි කාලයක් අරගෙන. හරිද? මධ්‍යන්නේ කාලයට වඩා වැඩි කාලයක් රෝග පරීක්ෂාවට ලක් කර රෝගීන්ගේ ප්‍රතිශත. මධ්‍යන්නේ කාලයට වඩා වැඩි කාලයක් රෝගීන් පරීක්ෂා කරපු පුද්ගලයන් වෙනවා. මධ්‍යන්නේ කාලය තියෙන්නේ පුතේ මිනිත්තු 6යි. ඒතර 6ට වඩා වැඩියෙන් කියන්නේ ඔය තීරුවෙන් පල්ලෙහා. මේ තීරුවෙන් පල්ලෙහා හිටපු රෝගීන් ගන්න තමයි මේ 37 දෙන්නේ. ඇයි පුතේ මෙතන කියන්නේ 6ට වඩා වැඩි කියලා? 6ට වඩා වැඩි ඒක අල්ලගත්තේ කොහොමද? බලමු මේ පන්තිමාන්තරේ විස්තර කරවට මතකද? 2ට වඩා වැඩියේ 4 දැක්කු ඊට අඩු කියලා. ඒතර 2ට වඩා වැඩි නම් මෙතන තියෙන්නේ 6ට වඩා වැඩි. උඩ තීරුව එතකොට 4ට වඩා වැඩියේ 6 දැක්කු. මේක 6ට වැඩි. 6ට වැඩි නම් මේ 37 දෙනයි මේ 6 දෙනයි මේ 4 දෙනයි මේ දෙන්නයි ඔක්කොටම මධ්‍යන්නේ කාලයට වඩා වැඩියෙන් අරගෙන පරීක්ෂා කරපු රෝගීන්. ඒතකොට ඒ රෝගීන් ගන්න 49. ඊ දෙනාගේ ඔක්කොම රෝගීන්ගේ 100 දෙනාගේ 49. percentage එක බලන්න 100 වැඩි. ඒතර 49 100. මම හිතර දැන් තේරෙන්නේ. right. එතකොට අහනවා එක වෛද්‍යවරයෙක් රෝගීන් බලනවා පැය 6ක්. එක වෛද්‍යවරයෙක් රෝගීන් පරීක්ෂාවට ලක් කරනවා පැය 6ක්. ඒතකොට පැයකට මිනිත්තු 60යි 60 වරක් 6 මිනිත්තු 3360. නමුත් අපි ඒක වැඩි කරන්නේ. මොකද අපි මේ මිනිත්තු ගන්න වැඩි කරනවා වගේ දෙන්නවා. ඊළඟ එක වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් එක රෝගියෙකුට විතර ගත කරන්නේ මිනිත්තු 6යි. මිනිත්තු 6යි. MI කියන්නේ මිනිත්තිය. ඒතකොට පුතා මිනිත්තු 6න් අර බෙදුවහම එක වෛද්‍යවරයෙක් පරිහරණය කරන පාවිච්චි කරන පරීක්ෂා කරන රෝගීන් ගන්න 60. එතකොට වෛද්‍යවරු කී දෙනෙක් ඕන දානවා රෝගීන් 400කට. 400 බෙදන 60. ඇයි? එක වෛද්‍යවරයෙකුට බලන්න පුළුවන් රෝගීන් ඉන්නේ 60යි. 400 බෙදන 60. බෙදුවා වෙනවා 6යි 3න් 2ක්. අපි රෝගීන් 6 දෙනෙක් වෛද්‍යවරු 6 දෙනෙක් කරන් බෑ. තවත් වෛද්‍යවරුකින් 3න් 2ක් ඕන. ඒ කියන්නේ දල වශයෙන් වෛද්‍යවරු 7 දෙනෙක්. එක්තරා විදුලි බල්බ වර්ග ආයු කාලය සැලැරීම සඳහා කරන පරීක්ෂණයක ප්‍රතිඵල පහක දැක්වේ. මොකද පුතේ කතාව? එක්තරා විදුලි බල්බ වර්ගයක ආයු කාලය කියන්නේ පුතේ පිළිස්සෙන්නේ නැතුව දල්වලා තබන්න පුළුවන් කාලයක් වගේ කියන ආයු කාලය. ආයු කාලය පැය 0 සිට 300 දක්වා බල්බ දෙක. 300 සිට 600 දක්වා බල්බ 22. 690 දක්වා 37. ඔන්නෝම තියෙනවා. අපේ කරනවා පුතා සුදුසු උපකල්පිත මධ්‍යයන්යක් භාවිතයෙන් හෝ අන්අයුරු. අන්අයුරු කියන්නේ දැන් අපි මේ කරපු සිග්මා ඩිෆෙක්ස් බෙදීම සිග්මා ක්‍රමය. සරලව කියනවා නම් රූල් 4 වගු. රූල් 4 වගු වෙන් කරන්නේ. ඊට පස්සේ අහනවා නැත්තම් උපකල්පිත මධ්‍යය. දැන් අපි ටිකකට ඉඳලා කියන පුතා මේ දෙකකට පන්තිකාන්තරේ මධ්‍යය හොයන්න. පුතා හිතන් හිටපො පන්න ක්‍රමෙන් කියන්නේ 300 600 දෙන්න එකතු කරලා දෙකට බෙදන්න. 900 1200 එකතු කරලා දෙකට බෙදන්න. 1500 1700 දෙන්න එකතු කරලා දෙකට බෙදන්න. ඒවටල්ලේ සීනේද පුතේ පරතරයෙන් භාගයක් අවමයන් එකතු කරලා යන සිස්ටම් එක. පරතරයෙන් භාගයක් අවමයන් එකතු කරලා යන ක්‍රමය. ඊට වඩා ඔයත් මම දැන් යමක් කීවා. දැන් අර අවුගේ තුන්වෙනි ගාන අපි හදපු ක්‍රමය මොකක්ද? සිග්මා ඉන්ඩෙක්ස් බෙදීම සිග්මා. ඒකෙන් ගියොත් මේක ලොකු අඩි ඉලක්කම් ගුණ කරන්න තියෙනවනේ. අන්න ඒක. සුදුසු දෙයක් කරොත් අපිට කාලය දිරි කරගන්න පුළුවන්. හරියට ගණන් ගත්තොත් එහෙමයි. ඔන්න පළවෙනි මාත පන්ති කුමක්ද කියලා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ රෝම ඉලක්කම් එක කාමත මේකේ මාත පන්ති වැඩිම සංඛ්‍යාතයක් එදී ඇති පන්තිය 34 වතාවක් ඉඳලා තියෙන බලන්න පුතේ 600 සිට 900 දක්වා රෝම ඉලක්කම් දෙක අහනවා සුදුසු උපකල්පිත මධ්‍යයන්ය හෝ අන්ක්‍රමයේ අපි උපකල්පිත මධ්‍යයන්ට වෙන්නේ ආයු කාලය බලවේග ආයු කාලය මොනවද ආයු කාලය පැය අපි චතුර දාමු පැය අව බල්බ ගණන කියන්නේ පුතා මේ සංඛ්‍යාතය m බිඳුවේ සිට 300 දක්වා 300 සිට 600 දක්වා 600 සිට 900 දක්වා 900 සිට 1200 දක්වා 1200 සිට 1500 දක්වා 1500 පැය 1500 සිට 1700 දක්වා දැන් වෙච්ච බල්බ තියෙන ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. මේ කාලවකවානුව තුළදී පිච්චෙන්න නැතුව බල්බ වේ පත් වේ තිබිච්ච බල්බ තමයි මේ තියෙන්නේ.
මොනවාද 9. මේ කාලකවානුව තුලදී හොඳට දිවෙන්නේ නැතුව පැට්‍රි දිච්ච බල් 16ක්. මේකේ 17ක්. මේකේ තියෙනවා එවැනි බල් 34ක්. මේක තමයි මාතපත්තිය. මේක 22. මෙන්න මේක 2. තේනවනේ වැඩි වාර ගානක් තියදලා තියෙන වැඩිම බල්බ ප්‍රමාණයක් තිබලා තියෙන මෙන්න මේ පන්ති ප්‍රාන්තරේ 609 600 ඒක තමයි මාතපත්තිය. අහන ප්‍රශ්න. දැන් උපකල්පිත මධ්‍යස්ථ තුලින් යනවා කියන එක තීරණය කළා ඉතින්. ඒකට හේතුව මේ ඉලක්කම් වෙන ලොකුයි. මේ ලොකු සංඛ්‍යා තියෙනකොට පුතේ උපකල්පිත මධ්‍යස්ථ තුලින් ගියාම අපිට ගාන හදන්න ලේසි යනවා. එහෙනම් අපි ඊළඟට ගන්න ඕනි මධ්‍ය අගය තියෙන. මධ්‍ය අගය. ඒ කියන්නේ x තියෙන. හරිද? පරතරය 300යි. මේ හැමෝගෙම පරතරය 300යි. එයාගේ භාගය 150. බිඳුවට 150ක් එකතු වුණාම 150යි. මෙතෙන්ට 450යි. මෙතෙන්ට එනවා පුතේ 750යි. මෙතෙන්ට එනවා 1050යි. නේද? 150ක් එකතු කරන එක නේ කරන්නේ 1350යි. මෙතෙන්ට එනවා 1650යි. 150 එකතු කරපු එක දැන් බලන්නකො කොච්චර ලේසිද කොච්චර වෙලාවක ඉතුරුනාද කියන්නේ. පන්ති ප්‍රාන්තරයේ මධ්‍යමය දැන් අපි කරන්නේ පරතරයෙන් භාගයක් අවමයක් එකතු කරනවා. වෙන පන්ති වල ළමයි කරන්නේ දෙන්න එකතු කරලා දෙකට බෙදනවා. එළියට බහලා කියනවා මාන වැඩි පේපර් එක ලේසි කතා කරපුවම ආවා. වෙලාව පොඩ්ඩක් මදි වුණා. වෙලාව මදි වෙන්න ඕනේ නැහැ. මේ ධම්ම ලේසි කරනකොට වෙලාව ඉතිරි කර ගන්න ඕන විදියට. ඊළඟට පුතා ගන්නවා අපකම්බන තීරු. අපකම්බන තීරු. දී තීරු. කොහොමද හොයන්නේ? ඕන්න මෙහෙමයි. මාතපන්තියේ මධ්‍යගයේ උමා ලෙස ගන්න. මෙන්න මාතපන්තියේ මධ්‍යගය එයා කොටු කරලා උමා කියලා ගන්න. දැන් කරන්නේ ඒ කොටු කරපු තැනටව අනිකුත් අගයන්ගේ අඩු කරා. 150න් 750 අඩු කරාම වෙන 900. 450න් 750 අඩු කරාම වෙන 300යි. 750න් 750 අඩු කරාම වෙන 1050න් 750 අඩු කරාම ධන 300යි. 1350න් 750 අඩු කරාම 600යි. වටනාල උත්තරේ එන්න ඕන. 1650න් 750 අඩු වුණාම 900යි. ඒ හැම තැනකම රටාවක් තියෙනවා. දැන් පුතාට ගුණ කරන්න හරිම ලේසි. f තීරුවයි d තීරුවයි ගුණ කරනවා නම් අන්න එනවා සංඛ්‍යාත අපගමන තීරු. සංඛ්‍යාත අපගමන තීරු. අපගමන තීරු. සංඛ්‍යාත අපගමන කියන්නේ බල්බ ගණනයි අපගමන තීරුවයි ගුණ කරලා ගන්න තීරු. සංඛ්‍යාත අපගමන තීරු. දෙවරක් 600 ඍණ 1200යි. බිංදු දෙකක් දැම්මම තුන්වරක් දෙකයි තුන්වරක් දෙකයි ඍණ 6600යි. 34 වරක් බිංදුව. බිංදු දෙකක් දැම්මා තුන්වරක් අත 21 දෙකක් ඉතිරි තුන්වරක් විතර 3යි 2යි 5යි. බිංදු දෙකක් දැම්මා හයවරක් 6 39 3ක් ඉතිරි හයවරක් 1 හයවරක් හරිනේ හයවරක් 6 39 3ක් ඉතිරි හයවරක් 6 3 9 9වරක් 981යි බිංදු 2. ඍණ ටික වෙන එකතු කරා ධන ටික වෙන එකතු කරා. පුතේ මේ බලන්න ඍණ ටික එකතු කරාම මෙතන බිංදු 2 6යි 2යි 8යි 7යි ඍණ 10000. බිංදු 2 මේ බලන්න බිංදු 2 දැම්මා මේ බිංදු ටික එකතු කළා මෙන්න බිංදු 2 එනවා. හරි මේ බිංදු 2 1යි 6යි 7යි 1යි 8යි 9යි 5යි 14යි 14යි 6යි 20යි 20යි 2යි 22 වඩ දෙන්න 22ක් එනවා. හරිද බලන්න 22ක් එනවා. දැන් අපි දන්නවා 22700න් 7700ක් අඩු කරාම වෙනවා පුතේ සිග්මා ft. ආන්න එතකොට සිග්මා ft එනවා ධනාභය. බිංදුවයි එනවා 8න් 8ක් බිංදුවක් එනවා. 12න් 7ක් අඩු කරාම 5යි 1යි. උත්තරය 15000 කියලා අවසන් පිළිතුර අපිට ලැබෙනවා. 15000 කියලා අපිට අන්තිම උත්තරේ ලැබෙනවා. තේරුණේ නැති දරුවන්ට උස්සන් පුතේ. හොඳයි. දැන් ඔක තමයි පුතේ අපේ ක්‍රමය. සිග්මා ft 15000යි කියලා අපිට. එතනින් අපිට පැහැදිලි වෙන කරුණ තමයි මෙන්න මෙහෙම කතාවක් අහනවා. සුදුසු පකල්පිත මධ්‍යන්නේ කිව්වා ක්‍රමයකින් අපි මේක හොයලෙමු. සූත්‍රය තමයි සම සමානයි උමා ධන අම. උමා කියන්නේ පකල්පිත මධ්‍යන්නේ 750. අම කියන්නේ සිග්මා ft බෙදීම සිග්මා f. සිග්මා ft බෙදීම සිග්මා f. දන්නවා මෙතෙන් 750ක් එනවා. සිග්මා f කියලා කියන්නේ පුතා බල්බ පරීක්ෂාවට ලක් කරපු බල්බ ගන්න උඩින් දී නැහැ. බල්බ 30ක් දුකේ පරීක්ෂාවට ලක් කරේ කියන්නේ
විදුලි බල්බ් එක ආයතන පරීක්ෂණ කරලා පාස් දෙන්නේ. දීලා නැහැ. එකතු කරන්න වෙනවා ඒක. එකක් එකතු කරන්න වෙනවා. බලන්න පුතේ. ඔන්න 2 2 4 4 8 8 15යි 21යි 9යි 3 බිඳුව 3ක් විතරයි. 5යි 3 8යි 9යි 10යි 100යි. බල්බ 100යි. එතකොට මෙතන සිග්මා එක දෙන්නේ 100. මෙතන දෙන්නේ 15000. 15000. බිඳුව දෙකට බිඳුව දෙක කැපෙනවා. 750යි 150යි එකතු කරනවා. 750යි 150යි එකතු කරාම පුතේ උත්තරේ 900යි. 900ක් කියලා වෙලා තියෙනවා. බලාගන්න පුතේ 900ක් කියලා වෙලා තියෙනවා. හරිද? ඒක තමයි මධ්‍යන්නේ ආයු කාලය. සාමාන්‍යයෙන් මේක වර්ගයේ බල්බයක් අරගත්තොත් පාවිච්චි කළ හැකියි කියලා අපේක්ෂා කරන ආයු කාලය තමයි මධ්‍යන්නේ මේ කිය 900යි. පැය 900යි. අහනවා මේක ප්‍රශ්නයක්. බලන්න පුතා. මෙම වර්ගයේ විදුලි බල්බයක් දිනකට පැය 18ක් බැගින් කාමරයක් තුල දිනපතා දන්වනු ලැබුවේ නම් ලැබේ. මෙම කාමරය සඳහා දින 365ක් සහිත වසරක් සඳහා අවශ්‍ය වෙතයි අපේක්ෂා කළ හැකි අවම බල්බ ගණනස බලන්න පුතේ. දැන් බලන්න චුට්ටක් කල්පනා කරොත් මේක හදන්න හැකි. ඔයා හිතන්න එක බල්බයක් සාමාන්‍යයෙන් පැය 900යි දැල්වේ. දවසකට මේකා පැය 18ක් බල්බ දල්වනවා. මම මේක මක්නවා පුතේ. බල්බය දල්වනවා පැය 18ක්. මෙයා දල්වනවා පැය 18ක් බල්බය. එතකොට දවසකට පැය 18ක් නම් මේක රෝමිලක්කන් දෙක වගුවත් එක්කම හොදේ. හරිද? රෝමිලක්කන් තුන පැය 18ක් නම් දිනකට පැය 365ක් ඒක දල්වලා තියෙනවා. එක බල්බයක් දල්වන්න පුළුවන් කාලවකමානුව පුතේ පැය 900. ආංකික බෙදනවා කාගෙද 900යි එච්චර. බල්බ ගන්න බලන්න. ආයි කියනවා එක දවසකට පැය 18ක් බල්බය පත්තු කරන දිනුනේ කාමරේ. දවස් 365ක්ම බල්බ පත්තු කරනවා. එතකොට මේ බල්බය පත්තු කරන්න ඕන පැය ගන්න මේ කාමරේ එනවා 18 වැඩි කිරීම 365. දැන් මේ වැඩසටහන සම්බන්ධ නොවිච්චලමයි මේ ගණන හදන්නේ. තේරුණා? 18 365 ගුණ කරලා අඩි උත්තරයක් ගන්න. දැන් අපේ දරුවෝ දන්නවා එහෙම වැඩි කරනවා කියලා අපිට අමුතු ලකුණු මොනවාද හම්බෙන්නේ නැහැ. මොකද ඉල්ලන්නේ? එයා ඉල්ලන්නේ මේ වර්ෂය තුලට එයාට අවම වශයෙන් බල්බ කීයක් ඕන? එහෙනම් එක බල්බයකට කාලය පැය 900. ඒතර 900කින් බල්බයක් ඉවර වෙනවා කියලා තමයි අපි කල්පනා කරන්නේ. ඒතර බල්බ ගන්න බලන්නේ 900 බෙදන්න. 900 මේක බෙදන්න ලේසියිනේ මගේ පුතේ. එච්චරනේ එච්චර කැපිලා යනවා. පැය කැපිලා යනවා. අපිට බල්බ ගන්න නේ 18 9ම 2යි. 9ම 100යි. අපි ඔක 100 තියෙන අර කියන්නේ. මොකද යා බෙදන්න ලේසි. 100 බෙදනවා කියන්නේ දශම ස්ථාන දෙකක් තියෙන එක. දෙක 9ම 2යි 9ම 100යි. දෙවරක් පා 10න් බින් දෙකක්. ඉතින් දෙවරක් 6 12යි 13න් 3 එකක්. ඉතින් දෙවරක් 3 6යි 7යි. 730යි. 100න් බෙදුවාම 7.3යි. අවම වශයෙන් බල්බ කීයක් ඕන වෙනවද පුතේ? බල්බ 8ක් ඕන වෙනවා අවුරුද්ද. ඇයි? 7ක් පත්තු කරලා දශම 3කට ගොඩම කරන්න. අඩුවරේ ඉන්න. එහෙනම් අපිට අනිවාර්යෙන් බල්බ දශම ගණන් ගන්න බෑනේ. ඊළඟ ඉහළ සංඛ්‍යාවට ගන්න වෙන්නේ අර කලින් ගානේ වෛද්‍යවරු ගන්න වගේ බල්බ 8ක් ඕන වෙනවා. ඒකයි පුතේ ක්‍රමය. තේරුණා නේද? තාමත් අපහැදිලි දරුවත් උස්සන් කාමරේ දවසකට බල්බය පත්තු කරනවා පැය 18ක් දවසට. ඉවෙනි දවස් 365ක්. එතකොට එනවා අවශ්‍ය මුළු පැය ගන්න. එක බල්බයකට උපරිම ලබා ගන්න පුළුවන් පැය ගන්න පුතේ 900ක් නිසා ඒක 900 දෙක. එතකොට එනවා බල්බ ගන්න 7.3. බෙදුවෙන් හරි අමුතු ක්‍රමයකට 9ම 2යි 9ම 100. 100 තියන්නේ නැහැ. දෙවරක් 365 730 කියලා වැඩි කරා. තේරුණාද පුතේ? ඒින් එක 100 බෙදාම 7.3. කොහොම හොඳයි පුතේ? හොඳයි. දැන් අපි යමු පස්වෙනි ගාන. යකෝ පස්වෙනි ගාන මොකක්ද කියන්නේ? බස්පතේක උදෑසන ගමන් වාරයකදී මගින්ට නිකුත් කළ ප්‍රවේශ පත්‍ර පිළිබඳ තොරතුරු ඇතුළත් වරුවක් පහත දැක්වේ. අන්න දීලා තියෙනවා මට තොරතුරු වරුවක් මගින්ට නිකුත් කළ ප්‍රවේශ පත්‍ර පිළිබඳ තොරතුරු. ප්‍රවේශ පත්‍රයක මිල දීලා තියෙනවා 80 සිට 8 12 එහෙම දීලා තියෙනවා. මත මන්ත්‍යා උදාට පේනවා වැඩිම සංඛ්‍යාතයක් තියෙන 1000ක් වතාවක් 1000ක් දිග 1000ක් ප්‍රමාණයක් ප්‍රවේශ පත්‍ර 17ක්ම තියෙන්නේ 20 සිට 24 දක්වා. 20 සිට 24 දක්වා තමයි වැඩිම ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක්. ඒකට ඒක පැහැදිලි.
පාත පන්තිය 20 ඉරක් 24. රුපියල් 20 සිට 24 දක්වා තමයි මාත පන්තිය. නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රවල මධ්‍යස්ථ විලස අන්න බලන්න උපකල්පිත කතාවකුත් කියලා නේ. එතකොට ඔයාලට ඕන නම් සිග්මන්ට් එක්ස් බෙදීම සිග්මන්ට් දාන්න පුළුවන්. නැත්තම් රූල් පහේ වගෝ ගහලා දැන් හදුවා වාගේ සෑම සමානයි උපාදාන ආමාවලිය යන පුළුවන්. මම හිතනවා මේක කොයි විදිහට කියන්න අවුලක් වෙන්නේ නැහැ. හැබැයි දෙතුනේ 17ක් 13ක් තියෙන නිසා සිග්මා එෆෙක්ට්ස් බෙදීම සිග්මා රූල් හතරේ වගුවට ගියොත් පුතා අවධානම ගන්න ඕන වැඩි කරන ඉලක්කම් වැරදුනොත් මම වගේ කිව්ව බාර ගන්නවා කියන්නේ. මොකද මේ මොහොතේදී කලබලෙන්න වරදින්න පුළුවන්. දැන් බලමු අපි මේ කොහොමද යන්නේ. අපි යම් පස්සේ ගානේ රූල් ටික ඉක්මනට ගහලා ටග්ගාලා හදමු බලන්න. ස්පීඩ් එක කොහොමද කියලා බලා ගන්නත් එක දැන් දුන්නා. x පා සංඛ්‍යාතය f මධ්‍යගේ d අපගමණය fd සංඛ්‍යාත අපගමණය. පැහැදිලි රූල් ටික. දැන් ඉලක්කම් ටික ලියන්න තියෙනවා. අහගන්න පුතා මේ ඉලක්කම් ටික ලියනවා මේ විදිහට. 8 සිට 12 දක්වා 12 සිට 16 දක්වා 16 සිට 20 දක්වා 20 සිට 24 දක්වා 24 සිට 28 දක්වා 28 සිට 32 දක්වා මොනනේ එන්නේ දොර මෙතන එනවා 6යි 7යි 13යි 17යි 13යි 8යි ඔන්න හරි දැන් මොන x තීරුව ගන්න කොහොමද පුතේ x තීරුව ගන්න කතා කරන්න බලන්න x තීරුව ගන්නේ පරතරයේ භාගයක් අවමයක් එකතු කරා. පරතරය 4යි 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 4යි. අග්ගාලා ඒ මානෙට කියන්න හැංගෙන්න. පැත්තක ලියලා මෙන්න දූති බබාලා වගේ 12 අඩු කිරීම 8 මේ අඩු කිරීම ඉර ගන්න 12න් 8ක් ඇඟිලි ගණන් කළා 8ක් නවල 4 දාලා බිඳුවකුත් දාලා ඉවිදේකුත් ගහලා මෙතෙන් එනවනම් ඔයා මේ ක්‍රමයට කරන්න බෑ. ඔය එහෙම තමයි ඉන්නවා. මේ විභාගෙට යන්න ඉන්නේ. කිසිම වේගයක් නැහැ. මේ ඉන්න හිමින් අඟුරු රවුම් කරගෙන අකුරු ලියන්නේ අඳින. පරතරය 4යි යාගේ භාගේ 2යි 8ට 2ක් එකතු කරාම 10යි 12ට 2ක් 14යි 16ට 2ක් 18යි 20ට 2ක් 22යි 24ට 2ක් 26යි 28ට 2ක් 30යි. දීතිරුව දීතිරුව කියන්නේ මාතපන්ති මැදේ ගමු නේද පුතේ? මෙති මාතපන්ති අන්‍යයාගේ මැදගේ මෙති අන්‍යයාට පහල් පිට මැදයන් කියලා ලියන්නේ. අපි කරන්නේ කොටු කරපු ආදය අනිකුත් අගයන්ගෙන් අඩු කරනවා. කොටු කරපු ආදය අනිකුත් අගයන්ගෙන් අඩු කරනවා. එතකොට 10න් 22ක් ඍණ 12යි. 14න් 22ක් ඍණ 8යි. 18න් 22ක් ඍණ 4යි. 22න් 22ක් අඩු කරාම 0යි. 26න් 22ක් අඩු කරාම ධන 4යි 8යි. ඊයේ 22ක් 8යි. 6 වරක් 12 72යි ඍණ. 7ක් 8 56යි ඍණ. 13 වරක් 4 4 වරක් 3 12න් එකක් ඉතිරි 4 වරක් 4යි 1යි 5යි ඍණ 52යි. 14ක් බිඳුව බිඳුවයි. 4 වරක් 3 12න් එකක් ඉතිරි අර බලන්න පුතේ අරකමනේ ධන 52. 8 වරක් 64යි. මෙතනදී 2යි 6යි 8යි 8යි 2යි 10න් බිඳුව එකක් ඉතිරි 8යි 5යි 13යි 5යි 18යි 18යි ඍණ කීයද පුතේ ඍණ 180යි ඍණ 180යි ධන ටික වෙනම එකතු කරනවා 2යි 4යි 2යි 6යි 6යි 5යි 11යි සුළු කරාම සිග්මා FD සමානයි පුතේ 10න් 6ක් අඩු වෙනාම 4යි 7න් එකක් අඩු වෙනාම 6යි එකක් බිඳුවයි ඍණ 64යි ඍණ 64යි මෙන්න මේකෙදී අපි දන්නවා සිග්මා F කියලා જાතියක් තියෙනවා. ඒකේ කියලා තියෙනවද බලන්න උඩින්. බස්ටත් ඒක මගේ නිකුත් කළ ප්‍රවේශන සංඛ්‍යා දුරන් තොරතුරු දැක්වේ. කොහේ හරි දැන් කියලා නෑ මේ පුතේ. මගේ 100ක් මගේ 80ක් ඒක කියලා නෑ. කියලා තිබුණා නම් කතාව ගත්තා. අන්න එනම් අපි කම්පැනි එක එකතු කරමු. බලන්න 6යි 7යි 13යි 3යි 16යි 16යි 7යි එකතු වුණාම 23යි 26යි 26යි 8යි 34යි. ආයි බලමු පුතේ. හරි නේද? අපි ලියාගත් ඉලක්කම් හරිනේ. 6 තියෙනවා 7 තියෙනවා 13 තියෙනවා 17 තියෙනවා 13 තියෙනවා 8 තියෙනවා. හරි. එකතු කරමුකෝ. 6යි 7යි 13යි 3යි 13යි 3යි 16යි 16යි 23යි 26යි 26යි 34න් 4 3ක් ඉතිරි පුතේ 3 4 5 6
පුතේ 64. හරිනේ ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ 64 වෙද? සෑම සමානයි උමා ධන ආමා. උමා ලෙස අපි ගන්නවා 22. ආමා ලෙස සිග්මෙන්ටි ඍණ 64යි. සිග්මයි ධන 64යි. 22 ඍණ 1. උත්තරය 21යි. සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක් මේ උදැසන අරගත්තු කෙනෙකුගේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක වටිනාකම රුපියල් 21යි. රුපියල් 21යි. සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක වටිනාකම රුපියල් 21යි. තේරුනේ නැති දරුවත් උස. සෑම සමානයේ උපදනම් ඒක තමයි මධ්‍යම. සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 21යි මධ්‍යම මිල. ඒක තමයි රෝමිලක්කම් 2. මේක දෙකනේ පුතේ. මේ වගුවත් එක්කම දෙක හොඳේ. ගුක්කල ව්‍යාප්තියේ මාතපන්තිය ලියන්න කියවනේ රෝමිලක්කම් 1. මේ තියෙන්නේ මාතපන්තිය 20 සිට 24 දක්වා. දැන් රෝමිලක්කම් 2 මෙතනට දාමු පුතේ. මේ ඔක්කොම රෝමිලක්කම් 2 මෙතනට. මෙන්න අංක 3. මොකද්ද 3ෙන් අහන්නේ? මගී 180ක් සඳහා පුතේ මග්ගියෝ වසකේ යන අය 180 දෙනෙකුට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන උදෑසන ගමන් වාරයකින් අපේක්ෂා කළ හැකි ආදායම. මොකද්ද පුතේ කතාව? මගී 180කට නිකුත් කරාම ලැබෙන්නයි අපේක්ෂිත ආදායම. ඉබලේ සීනේ එක්කෙනෙකුට රුපියල් 21ක් හම්බ වෙනවා නම් 180 දෙනෙකුට කොච්චරද? හරිම සරලයි. මේ හම්බන්නේ පුතේ මොකක්ද මම දැනන්නේ ඒ අප්‍රදාන ක්‍රමයක් තියෙනවා. ඒ කියලා තමයි ඒකට කියන්නේ. හරිද? මේකට මම දැනන්නේ මේක මොකක්ද මම දැනන්නේ ඒ අප්‍රදාන දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මම මේව කිව්වේ පුතේ සිංහලෙන්ම මතක තියාගන්න ලේසියි. සෑම සමානයි උමාදන ආමා කියව මේක වගේ පදතිය දිනවනේ. ඒක කාටවත් මොකද කියන්නේ නැහැ සිංහලෙන් ලියලා තියෙන්නේ. ඒක නිසා. හරි. ඒ අකුර හරි. ඒ අකුර දාලා තමයි හදන්නේ. දඩ අහන්නකෝ. එතන මේකේ කියනවා මගී එක්කෙනෙකුට සාමාන්‍යයෙන් රුපියල් 21ක් එක්කෙනෙකුගෙන් ලැබෙන ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරා. 180 දෙනෙකුට ලැබෙතයි අපේක්ෂිත ආදායම කීයද කියලා. බලන්න. අපි ගත්තොත් එහෙම 21කින් වැඩි කරමු පුතා 180. අපි මෙහෙම වැඩි කරමු 21කින් 180. 180 ගුණ කරනවා 21. එකවරක් 0.8යි 1යි. දෙවරක් 0.8 16 එකක් ඉතිරි දෙවරක් 1.1යි 3යි. 0.8යි 7යි 3යි. රුපියල් 3780ක ආදායමක් ලැබෙනවා පුතේ. මගින් 180කින් ලැබෙන ආදායම 3780. ඒක තමයි ආදායම. ඊට පස්සේ අනෝ උදැසන ගමන් වාරයක් සඳහා ඉන්ධනවල වියදම රුපියල් 900යි උපහල්පඩේ කොට එවැනි ගමන් වාරයකදී ලාභයක් ලැබීම පිණිස නිකුත් කර යුතු අවම ප්‍රවේශකත්ව ගන්න නිමාණයක ලාභයක් ලැබෙන්න නම් ලාභයක් ලැබෙනවා කියන්නේ ලාභය රුපියලක්වත් කමක් නැහැ කියන එකනේ කියන්නේ. ලාභයක් ලැබීමට නම් නිකුත් කළ යුතු අවම ප්‍රවේශකත්ව ගන්න නිමාණයක. අපි ඉස්සර වෙලා ලාභයක් නොලැබෙන්නට ලාභ පාඩු නොවෙන්නට නිකුත් කළ යුතු ප්‍රවේශ පත්‍ර ගන්න අපි හොයාගන්න ඕන. කොහොමද ඒක කරන්නේ? මෙන්න මේවා. උදේ නිකුත් කළ යුතු අවම ප්‍රවේශ පත්‍ර ගන්න බලන්නට අපිට සිද්ධ වෙන මෙහෙම කරන්න නම් ඉස්සර වෙලා අපි බලනවා ලැබිය යුතු ආදායම ඉන්ධන වියදම රුපියල් 700යි. හරිද? අවම ප්‍රවේශ පත්‍ර ගන්න. අවම ප්‍රවේශ පත්‍ර රුපියල් 700 බෙදනවා රුපියල් 21. ඇයි රුපියල් 21? සාමාන්‍යයෙන් එක ප්‍රවේශ පත්‍රකෙන් රුපියල් 21ක ආදායමක් ලැබෙන්නේ. එනම් 700ක් අවම යනවා තෙල් ගන්න. තෙල් වලට යන වියදම ඉස්සෙල්ලා අපි චෙක් කරනවා. ඒකට එකක් එකතු කරමු. ඒකට වඩා ලාභ ලබන්න නම් නේද? එක ප්‍රවේශ පත්‍රයක් වැඩි කරමු. අවම ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය එකක් වැඩි කරමු. හරිද? මේ බෙදලෙන උත්තරේට තව එකක් එකතු කරමු. මොන බලන්න බෙදලෙන උත්තරේ 7/3යි. 7/100යි. ධන 1. හරිද? හරිද ලියන්න. දැන් තමයි දැක්කේ. අපි ගමුකෝ මෙතෙන්ට පුතේ. ඒ කොටස. ඔන්න 3යි 3ෙන් 33යි 3ෙන් 1. එකතු කිරීම 1. උත්තරේ කීයද පුතේ? 34යි කියලා ලියවනම් ලාභයක් ලබන්න නම් ප්‍රවේශ පත්‍ර කියන්නේ 34ක් ඉන්නෝනේ. ධන 1 ඕනෙත් නෑ. ධන 1 ඕනෙත් නෑ. ලාභ පාඩු වෙන්නේ නෑ. හරියට 33යි 3ෙන් 1ක් කියනවා. මම මේකට එකක් එකතු කරලා කියනවා. කියන්නේ 34ක් ගත්තනම් ප්‍රවේශ පත්‍ර 34ක් ගත්තනම් මොන කුටි ලාභයක් තියෙනවා. රුපියල් 5ක 6ක විතරම. තේරුණාද? ලාභ
වගේ සයිස් එක නෙවෙයි අපිට කිව්වේ. ලාභයක් ලබන්නට නම් අවම ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය 37ක්. හරිද? ලස්සනට බෙදලා යන ගානක් නම් ඔයාට ඔය ප්‍රශ්නයයි. ලාභ පාඩු වලද අවසන් කරන්න නම් අපිට මොකක්ද අවම ප්‍රවේශ පත්‍ර ගන්න මොනවද කියලා. කොහොම හරි ප්‍රවේශ පත්‍ර 34ක් නිකුත් කරන්න. වියදම මේකනේ පුතේ 700. ඒක බෙදනවා මෙසේ. වියදම ගියාට පස්සේ එනවා ගාන තමයි 33යි 3න් එකක් ප්‍රවේශ පත්‍ර ඕන. ඒ කියන්නේ ප්‍රවේශ පත්‍ර 34ක් ගත්තොත් ඒ චූටි ලාභෙකුත් තියෙනවා. ඒ 33යි 3න් එකයිනේ ලාභ පාඩු නැතුව විසඳ ගන්න ඕන. ඒතර එකක් වැඩි කරලා කියනවා 34. තේරුණේ නැති බබාලා දොස්. හොඳයි good. හරි. ඊළඟට යනවා පුතේ බලන්න පුතේ ඊළඟට කියන කතාව ලාභයක් නිකුත් කිරීමට ගමන් වාරකේ ලාභයක් ලැබීම පිණිස නිකුත් කළ යුතු අවම ප්‍රවේශ පත්‍ර ගන්න. චූටි ලාභයක් ලබන්න නම් ප්‍රවේශ පත්‍ර 34ක් නිකුත් කළ යුතුයි. මම හිතන ඔබට ඒක තේරෙන්නේ නැති කියලා. පාලිත මන්ත්‍රණ තුලින් සදා මන්ත්‍රණ සෙවුවා මේ එක ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරාම ලැබෙන ආදායම. එවැනි ප්‍රවේශ පත්‍ර 180ක් නිකුත් කරාම ලැබෙන ආදායම බලන්න 120 කින් වැඩි. රුපියල් 700ක් යනවලු එක වාරයකට දෙන්නත් පුතේ දැන් බලන්න. ඉහත ව්‍යාප්තියේ මාතපන්ති කුමක්ද කියලා අහනවා. මොකද මේ කතාව තේරුම් ගන්නකොට ගාන තේරුම් ගත්තේ නැත්නම් අන්තිම කොටසට උත්තර දෙන්න ගන්න බැරි වෙනවා. මොකද පුතේ කියන කතාව බලන්න වෙන මෙහෙම එකක් කියනවා. ටයර් නිෂ්පාදන සමාගමක් එක්තරා කාණ්ඩයක ටයර් 60ක නියතිය අනුපතේ අර කාර්ය එකතු කරන්න ඕනේ නැහැ. ඇයි ටයර් ගාන දීලා 60. ටයර් 60ක නියතියක් අරගෙන බලනවා අන්තිම ලෙල්ලටම ගෙවෙනකන් දුවන වාරදා කිලෝමීටර් ගාන. කිලෝමීටර් 10 ගුණාකාර වලින් දීලා 18 සිට 20 දක්වා. හරිද? හරි පුතේ. හරි මම කියන්නම් වැඩියෝ. මට කෝල් එකක් දෙන්න පුතා මම වෙලාව දෙන්නම්. හරි? අදම හෙට උදේම ජොයින් වෙන්න මොකද හෙට අවශ්‍ය තියෙනවා පුතේ අලුත් එක අවශ්‍ය කරපන්. හොඳයි. දැන් තේරුනේ මට පුතා කියමු. යෙද ව්‍යාප්තියේ මාතපන්තියේ කුමක්? මාතපන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යගය ලෙස කියන හෝ අනිත් වෙන. අර තේරුණානේ මේ කියන කතාව. ටයර් කීපයක් අරගෙන වාහනයකට දාලා දුවනකොට දුවලා අර ලෙල්ලටම ගෙවෙනවා කියන්නේ. එහෙම ගෙවෙනකම් දුවලා අපේ අහනවා මේ ටයර් එක කොච්චර දුරද කියලා. මේ ටයර් එක කොච්චර දුරද? මේක කොච්චර දුරද? ටයර් එක නෙමෙයි අහන්නේ. ඒ ටයර් එක පැදගෙන ගිහපු වාහනේ අයිතිකාරයෙක්. එහෙම නැත්නම් ඩ්‍රයිවර් මහත්තයා. එයාගෙන් ඇහුවම අහනවා එයා කියනවා මේක දාලා දැන් මෙච්චර කාලයක් දුවලා තියෙනවා. මේක කිලෝමීටර් මෙච්චර. මේ විදියට දාලා අන්තිමාන්තර වෙන් කළා තියෙනවා. ඊයේ ගුණාකාරයි 10 කිලෝමීටර් 10 ගුණාකාරවල. එතකොට පුතා මේ පළවෙනි පන්ති ප්‍රාන්තරයේ තියෙන්නේ 18 සිට 24 දක්වා 18 සිට 24000 දක්වා පන්ති ප්‍රාන්තරය. එතකොට ඒක කෙටියෙන් උඩින් ලියලා 10 ගුණාකාර කියලා යටින් ලියලා තියෙනවා 18 සිට 24 දක්වා. එහෙම පන්ති ප්‍රාන්තර දීලා අපි නහනවා මාන්ත පන්ති කුමක්ද? පුතා බලන්න 6 වෙනි ගානේ රෝමිලක්කම් එක මාන්ත පන්තිය තමයි 26 වතාවක් එල්ලලා තියෙන 36 සිට 42 දක්වා. රෝමිලක්කම් දෙකෙන් අහනවා මාතපන්තිය හරිනේ පුතා 26 වතාවක් ටයර් 27 පාරක් පෙරලා තියෙන ටයර් 26ක් තියෙනවා 36 සිට 42 දක්වා. මාතපන්තිය මධ්‍ය අගේ උපකල්පිත මධ්‍යන ලෙසගෙන හෝ අන්ක්‍රමයක ගහනවා පුතේ රූල් 4ක වගුවක් ඔන්න බලන්න රූල් 5 වගුවක්. පළවෙනි එකේ පන්ති ප්‍රාන්තර සංඛ්‍යාතය මධ්‍ය අගය අපගමනයේ සංඛ්‍යාත අපගමනය. දැන් පැහැදිලිනේ පුතේ අංගාලා උදාලා හැද වැඩ දාලා ලියුවට කමක් නැහැ මේ 18 සිට 24 දක්වා 24 සිට 30 දක්වා ඔබ අමතක කරන්න එපා පුතේ මේ දීලා තියෙන්නේ 10 ගුණාකාර වලින් කියන 36 දක්වා 36 සිට 42 දක්වා 42 සිට 48 දක්වා 48 සිට 54 දක්වා මොකද දීලා තියෙන්නේ ඒ කියන්නේ 48000 සිට 54000 දක්වා යට ඉඳලා දාගෙන යනවා සංඛ්‍යාතය 7 ඊළඟට 15 26 6 5 1 හරිද පන්ති ප්‍රාන්තරවල මධ්‍යගයේ තීරුව අපිට ඕන වෙනවා කොහොමද මධ්‍යගය ගන්න ඔය උදාහරණ මම කියනවා පරතරයෙන් භාගයක් අවමයට එකතු කරා පරතරය 6යි 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 භාගය 3යි 3ක් එකතු කරාම මෙතෙන්ට 21යි 27යි 33යි 39යි 45යි 51යි හරිද
ඊළඟට මාතපන්තිය මැදගේ උමාලෙසනම් න්‍යාම කොට කළ උමාලෙසදන් එතකොට පුතාට පේනවා 21කින් 39ක් අඩු කරාම වෙන 18යි 27කින් 39ක් අඩු කරාම වෙන 12යි 33කින් 39ක් අඩු කරාම උත්තරේ 6යි හරි නේද පුතේ බලන්න එතකොට මෙතන 39 බිඳුවයි මෙතන ධන 6යි 50කින් 39ක් අඩු කරාම 12යි හරිද ඊළඟට අපිට පුළුවන් m0යි d0යි ගුණ කරලා m0 ගන්න එක්වරක් 18 ඍණ 18යි පස්වරක් 12 ඍණ 60යි හයවරක් 6 ඍණ 36යි 26 වරක් බිඳුව බිඳුවයි 15 වරක් 6 90යි හයවරක් 15 90යි හතරක් ටික 14න් අතර එකක් ඉතිරි 84යි ඍණ ටික මෙන්න එකතු කරා ධන ටික මෙන්න එකතු කරා 8යි 6යි 14න් අතර එකක් ඉතිරි 2යි 8යි 8යි 3යි 11යි ඍණ 114 මෙතෙන්ට හතරක් කියනවා 9 8යි 17ක් කියනවා සිග්මා FD සමානයි 4න් 4ක් බිඳුවයි 7න් 1ක් 6යි උත්තරය ධන 60යි. ටයර් ගණන 60යි කියලා කලින් කිව්ව මතකද පුතේ? සමීක්ෂණයට වාචනය කළ ටයර් රෝධ ගණන යෙදුනේ 60. ඔන්න දැන් අපිට පහසු වෙලා තියෙන ගාන මොකද? සම සමානයි උම ධන ආම කියලා අපි කියනවා. උම කියන්නේ පුතා උපකල්පිත මාත්‍රාවක් 39යි. සිග්මා FD ඒ කියන්නේ 60 බෙදීම 60 39ට 60ට 60 එකයි සාමාන්‍ය කිලෝමීටර් 40000යි එක ටයරයක් දුවන්න පුළුවන් මධ්‍යන්ත දුර ප්‍රමාණය. මොකද 40000 ඇයි 40 ආවට මේවා 10 ගුණකාර වලින් අවතර කරන්න එපා. සාමාන්‍ය ටයරයක් දුවන දුර ප්‍රමාණය 40 ගුණකාරයි 10 ගුණකාර නිසා 40 ගුණ කරනවා 40000. අහලා ප්‍රශ්නේ උත්තරේ බලන්න. මධ්‍යන්ත දුරස 40යි කියලා යවුන්නේ දීපු ළමයින්ට මට මතකයි ලකුණක් අඩු වුණා. ඉතින් මේ සෙට් එකටම ලකුණු 5යි නම් එයාට හම්බුනේ 7යි. ඇයි? ඊළඟට ගන්න මතක නෑ. රොසලකාරලා වැඩ කරා. දුර ගමන් කළ යුතු මධ්‍යන්ත දුර ඒ නිසා මධ්‍යන්ත දුර සමානයි 40 ගුණ කරා 40000යි කිලෝමීටර්. 40000යි වුණාද කිලෝමීටර්. කොහොමද? ඊළඟට අහනවා දරුවෝ තුන්වෙනි ප්‍රශ්නේ. උන්ට අහගන්න මේ ප්‍රශ්නේ උත්තරේ තියෙන ලකුණු 3ක් තියෙනවා. ඒ ලකුණු 3ක විතර ප්‍රශ්නයක් මේ අන්තිම ප්‍රශ්නේ. හරියට කල්පනා කරේ නැත්නම් ඒක අහිමි වෙනවා. ඒකනේ හරියටම උත්තරේ හදලා තුතේ C1ක් B1ක් හම්බෙන්නේ සමාන ළමයි. හැම ගානකම මේ හිතලා හදන ගණන් අපේ දරුවන්ට බෑ. මොකද? ඉහත ඛණ්ඩේ ටයර යොදා ගැනීම රෝද 4 මෝටර රථ 10ක් හිමි ව්‍යාපාරිකයෙකුට එම වාහන යොදාගෙන වාහන වලට ටයර් සඳහා වාර්ෂික වියදම නිර්මාණය කර ගැනීමට අවශ්‍යයි. මේ මිනිස්යාට තියනවලු මේ රෝද දාන මේ ටයර් දාන රෝද 4 වාහන 10යි. රෝද 4 වාහන 10යි. රෝද 4 වාහන 10යි. එම වාහන වලට යොදන ටයර් සඳහා වාර්ෂික වියදම නිර්මාණය කර ගැනීමට අවශ්‍යයි. එක් කොට රථය වසරකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 25000ක දුරක් ධාවනයේ යෙදෙයි. ද එක් ටයරයක මිල රුපියල් 10000ක් යයිද නිර්මාණය කරන්න ඔන්න පුතේ යන වියදමයි අපෙන් ගන්න. ඔන්න දැන් අපි එක දෙයක් දන්නවා. එක ටයරයකට දුවන්න පුළුවන් උපරිම දුර ප්‍රමාණය 40000යි. ඕක දුවනකොටම ටයර් එක ඉවර වෙනවා කියලා හිතාගන්න. එක ටයරයකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 40000යි දුවන්න පුළුවන්. මේ මිනිස්සයා ගාව තියෙනවා පුතේ ටයර් 4 වාහන 10ක්. එතකොට යන පුතේ එක ටයර් 4 වාහන 10ක් ටයර් 4 වාහන 10ක් එතකොට ටයර් 40ක් මේ මොනවාද ටයර් ගන්න ටයර් තියෙනවා 40 එක ටයරයක් දුවනවා එතකොට කිලෝමීටර් එක වාහනයක් දුවනවා කිලෝමීටර් 25000 කියන එකේ අදහස් කරන්නේ ටයර් 40ම දුවනවා කිලෝමීටර් 25000 අර තේරුම් ගන්න ගමන් කරන මුළු දුර මුළු දුර වෙන්නේ මේ 40 ගුණ කිරීම 25000 උදාහරණ එක තේරෙනවනේ එක වාහනයක ටයර් 4ක් තියෙනවා මේ හතරම කරකැවෙන විදියට එක වාහනයක් කිලෝමීටර් 25000 දුර දුවනවා කියන්නේ වාහන 10ම 25000ම තමයි. එතකොට ඒකයි හතරෙන් වැඩි කරනවා මොකද ටයර් 4ක් තියෙන නිසා. එතකොට පුතාට තේරෙන්න ඕනි මෙන්න ගමන් කරන මුළු දුර වෙන්නේ මෙතන බිංදු 3යි අර බිංදු
එකයි මේ බිඳුව ඔක්කොම තියෙනවා මේ හතර වරක් 25 එතන 100යි. ඔක්කොම තියෙනවා කිලෝමීටර් කොච්චරයිද? 1 2 3යි. 1 2 3 දසලක්ෂයක්. කියන්නේ මිලියනයක් ටයර් කරකැවෙනවා. ඉතින් එක ටයර් එකකට යන්න පුළුවන් දුර ප්‍රමාණය කිලෝමීටර් 40000. අවශ්‍ය ටයර් ගන්න. අවශ්‍ය ටයර් ගන්න. ඒ කියන්නේ අවුරුද්දකදී නිමම ගෙවෙන ටයර් ගන්න කියමු. වසරකදී ගෙවෙන කියන්නේ ගෙවලා අවසන් වෙන. ගෙවෙන ටයර් ගන්න. ටයර් ගන්න හරිම ලේසි. කිලෝමීටර් දසලක්ෂයක් තියෙන මේ දුර ප්‍රමාණය බෙදනවා කිලෝමීටර් 40000යි. මොකද එක ටයර් එකකට සාමාන්‍යයෙන් ගමන් කරන්න පුළුවන් දුර ප්‍රමාණය කිලෝමීටර් 40000. ඕන ටයර් ගන්න බලන්න මොකක්ද අපි කරන්නේ? ඔන්න ඒක බෙදනවා පුතේ. බලන්න 40000යි. මේ බිඳුව හතරට මේ බිඳුව හතරට කැපෙනවා. ටයර් 25ක් ඕන. ටයර් 25ක් ඕන. එක ටයර් එකක මිල රුපියල් 10000යි. එක ටයර් එකක මිල රුපියල් 10000යි. වැය වන මුදල හරිම ලේසි. රුපියල් 10000 එක ටයරයක්. රුපියල් 10000 එක ටයරයක්. ටයර් 25ක් රුපියල් 2,50,000. 2,50,000. නායක සරක් කියන හොඳ ගහගන්න. ටයරයක් රුපියල් 10000යි. ටයරයක් රුපියල් 10000යි. ටයර් 25ක්. නැවතත් කියන හොඳ ගහගන්න. මෙන්න වෙනවා. පුතේ මේ එක්තරා ටයර් වර්ගයක් එක්තරා ටයර් නිෂ්පාදන සමගම. එයා ටයර් 60ක නියමියක් යොදා කරනවා. ඒ පරීක්ෂාවට ලක් කරනවා ටයර් 60ක්. ඒ ටයර් 60 යොදාගෙන පරීක්ෂා කරනවා. මෙයා ගෙවෙනකම් දුවන්න පුළුවන් තත්ත්වයට ගෙවෙනකම් දුවන්න පුළුවන් ටයර් කොච්චර දුර දුවලාද කියලා බලන්න දාහි ගුණාකාර වලින් පන්ති ප්‍රාන්තර සකස් කර ගැනීමක් කරලා තියෙනවා. එහෙම සකස් කරලා තිබිච්ච පන්ති ප්‍රාන්තරය උපයෝගී කරගෙන සෑම සමාදයේ කුමාදන අමාතුලේ මට 40ක් ආවා. ඒක 10 ගුණාකාර නිසා පිරණය කරා එක ටයර් එක දුවන්න පුළුවන් මධ්‍යම දුර ප්‍රමාණය කිලෝමීටර් 40000ක් කියලා. ඊට පස්සේ අහන ප්‍රශ්නේ තමයි බැලුවේ. ගොඩක් තමයි වරද්දගත්තේ මේ. එක වාහනයක ටයර් 4ක් තියෙනවා. මේ මිනිස්සුන්ට එවැනි ටයර් 4 තියෙන වාහන 10ක් තියෙනවා. ඒතර මෙයා පාවිච්චි කරන ටයර් තියෙනවා අපේ 4 වරක් 10 40000. sorry 4 වරක් 10 40. ටයර් 40ක් තියෙනවා මෙයාට දුවන්න. ගෙවෙන ටයර් 40ක් තියෙනවා. සාමාන්‍යයෙන් එක වාහනයක් කිලෝමීටර් 2500ක් දැන් 25000 දුර දුවනවා කියන එක අදහස් කරන්නේ මේ ටයර් 40ම කිලෝමීටර් 25000 දුර බැගින් දුවනවා. එතකොට ඔක්කොම ටයර් දුවලා තියෙන කිලෝමීටර් ප්‍රමාණය දසලක්ෂය. සාමාන්‍යයෙන් එක ටයර් එකක් ගෙවෙනවා කිලෝමීටර් 40000ක් දුරකට. එතකොට මේ දසලක්ෂය තුල 40000 ඒවා ගෙවිලා ඉවර වෙන්න යනවා ටයර් 25. අවුරුද්දකට ටයර් 25ක් ගෙවෙනවා. අවුරුද්දකට ටයර් 25ක් ගෙවනවා කියන එක අදහස් කරන්නේ එක ටයර් එකකට රුපියල් දසදහසක් වෙන්න ටයර් යනවා කියද්දී රුපියල් ටයර් වලට යනවා 2,50,000 වුණ. වැය වෙන මුදල 2,50,000. ඒක තමයි 6 වෙනි ගාන. ඉතින් 7 වෙනි ගානත් මම චුට්ටක් කියලා දෙන්නම්. චුටි වෙලාවක් තියෙන නිසා මේ බලන්න එක්තරා අධිවේගී මාර්ගයේ 2013 වර්ෂයේ ගන්න එක්තරා අධිවේගී මාර්ගයේ මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 6 දක්වා ඇතුළු වන ආනන්ද ගන්න පිළිබඳ දිනගණනාවක් ඒ ඇස්තර තොරතුරු සංඛ්‍යා ව්‍යාප්තියක් පහත දැක් කාර්යත ගාන 41 සිට 45 දක්වා කියපු දින තියෙන එකයි 46 සිට 50 දක්වා කියපු දින තියෙනවා දෙකක්. එතකොට පන්ති පරතර මේ හැමෝගෙම හතරයි. එයාගේ භාගය දෙකයි. මධ්‍යගයේ ගන්න අවමයට එකතු කර කර යන්න ඕන දෙක. එතකොට මධ්‍යගයේ තීරුව වෙන්නේ 43යි 48යි 53යි 58යි 63යි 68යි 73. හරිනේ. ඊළඟට අහනවා අපේ ගත්ත ලබා ගැනීම සඳහා යොදාගත් මුළු දින ගණන. මුළු දින ගණන එකතු කරන්න. හරි ලේසි. 1 2 3 3 6 6 12 20 12 දවස් 25 සමීක්ෂණය කරගෙන තියෙනවා. මෙම ව්‍යාප්තියේ මාතපන්තිය කෝ මේ තියෙන පුතේ අටවතාවක් නෙදිච්ච 61 සිට 65 දක්වා පන්ති ප්‍රාන්තරයේ මාතපන්තිය. අලුයම් කාලයේ තුලදී අධිවේගී මාර්ගයට ඇතුළත් වන කාර්යයක කාර්යත ගන්නේ මධ්‍යයන්. එතකොට පුතාට මේක නම් සිග්මා fx බෙදීම සිග්මා එකෙන් ගන්න පුළුවන්. මොකද ගුණ කරන්න තියෙන ඉලක්කම් අනි ඉලක්කම් නිසා. ඒ 8 වරක් 6 වරක් 3 වරක් 2 වරක් ඒ නිසා අපිට සෑම සමානයේ කුමාතන මේකට යන්න ඕනේ
නෑ. මොකද රූල් හතරේ බබුවක් ගැව්වා සෑම සමානයි උමාදනාමා ඕනේ සිග්මා fx දෙදීම සිග්මා එකෙන් යන්න පුළුවන් මධ්‍යයට ලේසි. ඇයි? දෙදන්න තියෙන 25 නේ. අන්න ඒක. ඒ නිසා ඒක කරන්න පුළුවන්. මෙන්න මේකයි වැඩි. හතරවෙනි ගාන බලන්න පුටක් කියලා දෙන්නම්. මධ්‍යම අල්ලපු කාලය තුලදී අධිවේගී මාර්ගයට ඇතුළු වන කාර් රථවලින් සාමාන්‍යයෙන් 90ක් අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුරම ගමන් කරන බව සොයාගෙන ඇත. සම්පූර්ණ දුරම ගමන් කරන කාර් රථ සඳහා අධිවේගී මාර්ග ගාස්තු රුපියල් 300ක් වන අතර සම්පූර්ණ දුරම ගමන් නොකරන කාර් සඳහා ගාස්තු 200. අලුයම් කාලයේ තුලදී අධිවේගී මාර්ගයට ඇතුළු වන රථවලින් අධිවේගී මාර්ග ගාස්තු ලෙස සත්‍යයකට අඩුම වශයෙන් රුපියල් 1,25,000ක් ආදායම් බල්දාරිය බලාපොරොත්තු වෙන්නේ. දියටි දක්කමම බලකාරීන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවද කියලා අපි කොහොමද ඒක හොයන්නේ? දැන් අපි ඉස්සර වෙලා බලන්න ඕන පුතේ මේකේ මධ්‍යම. ඒක හොයලා තමයි ඊළඟ කොටසට යන්නේ. අපි මේ පොක්ෂුටි කාලය තුළදී ස්පීඩ් එක අපි බලමු පුතාට මධ්‍යන්නේ සොයන්න පුළුවන්ද කියලා. වෙලාව ඉතිරි කරගන්නත් ඕනි. ඊට පස්සේ පුතාට පුළුවන් ද බලමු මේ අනියෙන් ගෙදරදී හදාගන්න අන්තිම කොටස. බලමුනොත් කිය පුළුවන් නොත් එකක් කියලා දෙන්න. මොන මම මේ කතා කරන්න යන්නේ 7 වෙනි ගාන. යුක්තක් ස්පීඩ් කරලා වැඩ කරලා තියෙනවා පුතේ. මම කතා කරේ ගණන් 6යි. ගණන් 6යි. එහෙම ඉතල තමයි මම මේක 12ක් දීලා තියෙන්නේ. දවස් දෙකකින් මේක ඉවර වෙන්න ඕන. දවස් දෙකකින් කියන්නේ බ්‍රහස්පතින්දට මේක ඉවර වෙන්න. ඊට කලින් ඉවර වෙන්න. මම කොහොමද පුතාලට හිත දාන්න ටියුට් කරලා තියෙනවා හැමතැනම ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්නය. ටෙස්ට් පේපර් 9ක් දැම්ම කියන්නේ. ඒ 9ෙම කෙටි ප්‍රශ්න 9ක් ඇති. ඊට පස්සේ ඒකේ B පාර්ට් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා වෘත ප්‍රස්ථාරයක්. එහෙම නැත්නම් ජාල රේඛයක් නැත්නම් ජාල රේඛයේ සංඛ්‍යාත බහුවස්තය නැත්නම් සමජිත සංඛ්‍යාත වක්‍රය. ටියුට්ටක් පුංචි කාලේ ඉගෙනගත්තු දේවලුත් ඉස්කෝලේදී ඉගෙනගත්තු දේවලුත් පන්තිවල ගිහින් ඉගෙනගත්තු දේවලුත් මතකින් හදාගෙන අන්න මේ ප්‍රශ්න ටික තෝරගෙන උත්තර ලියාගෙන ඉන්න බ්‍රහස්පතින්දත් මේක ඉවර කරලා ගන්නවා. හරිද? අපි මේක දැන් කරමු. අන්න බලන්න. සෑම සමානයි උමාදනාමා ඕනේ නෑ. මේකදී අපිට පන්ති ප්‍රාන්තය අරගෙන සංඛ්‍යාත අරගෙන මධ්‍ය අගය අරගෙන fx තීරුව ගන්න පුළුවන්. කොහොමද fx ගන්නේ? f වෙක්ටර් x එක්ක වැඩ කරලා 41 සිට 45 දක්වා 46 සිට 50 දක්වා 51 සිට 55 දක්වා 56 සිට 60 දක්වා 61 සිට 65 දක්වා 66 සිට 70 දක්වා 71 සිට 75 දක්වා මෙන්න බලන්න කාර් රථ ප්‍රමාණය හරි අඩුයි පුතේ. ඒකයි මම කිව්වේ මේ සූත්‍රයෙන් නම් එක ලේසි කියලා. මම දැනගන්න ඕනේ. ඉලක්කම් ලොකු නම් දශම ගණන් ඉරවෙන අපි යන්න ඕන සෑම සමානයි උමදන අමං කියන සූත්‍රේ. මොන මධ්‍යමයේ තීරුව? පදතරය 4යි 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 නේ. යාගේ භාගය 2යි 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 නේ. මෙතෙන්ට 43යි, මෙතෙන්ට 49යි, මෙතෙන්ට 48යි, 48යි, මෙතෙන්ට 53යි, 58යි, 63යි, 68යි, 63යි. මෙතන කතාවක් මේ පොතේ. fx එක්වරක් 43 43යි. දෙවරක් අතර 16 නේ එකක් ඉතිරි දෙවරක් අතර 8යි එනවා. තුන්වරක් 3 9 තුන්වරක් 5 15යි. හයවරක්කට 48න් 4ක් ඉතිරි හයවරක් 5 10යි 34යි. අටවරක් 3 24න් උතර දෙකක් ඉතිරි. අටවරක් 6 48යි 2යි 50යි. තුන්වරක්කට 24න් අතර දෙකක් ඉතිරි. තුන්වරක් 18යි 2යි 20යි. දෙවරක් 3 6යි දෙවරක් 14යි. ඔන්න එකතු කරනවා. ඒකට අපි කියන්නේ සිග්මා fx කියලා. මේකට අපි කියන්නේ සිග්මා m කියලා. සිග්මා m කියලා තියෙනවද? හරි කියලා තියෙනවද පුතේ? පාඩගෙන නෑනේ අපිට කලින් ප්‍රශ්නිකුත් ඇහුවානේ. සමීක්ෂණයේ වාචනයේ දින ගන්න 25. හරිද පුතේ? fx 6යි 3යි 9යි 9යි තාන්නේ එකතු කරන විදිය. 6යි 3යි 9යි 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 18යි 18යි 26යි 30යි 34යි 40න් බිඳුව. හරිද? 40න් බිඳුව. හතරක් ඉතිරි. 8යි 17යි 22යි 26යි 26යි 30න් බිඳුව. තුනක් ඉතිරි. තුනක් ඉතිරි. 4යි 7යි 7යි 12යි 14යි 15යි. බලන්න කොච්චර ෂෝට් කියලා ගාන ආයුධයේ ලස්සනට බෙදෙන ගන්න. එන්නම් හදන්න ආසෙක. දැන් බලන්න
මධ්‍යන්නේ සමාන වෙනවා. ඒ කියන්නේ දරුවනේ මධ්‍යන්නේ සාමාන්‍යයෙන් මධ්‍යම රාශියේ සිට එළි වෙනකන් යන වාහන ගාන වෙන්නේ සිග්මා fx බෙදීම සිග්මා f නේ. සිග්මා fx 500යි සිග්මා f 25යි. අන්න 25 ඒවා 6යි බිඳුවයි. සාමාන්‍යයෙන් දවසකට රට 60ක් යනවා. මොටර රට 60ක් යනවා. දවසකට මොටර රට 60ක් යනවා. විනාඩියක් දෙන්න මම අනිත් කොටසත් ඉවරයි. වෙන බලන්න. යන වාහන වලින් 90% මොකද කරනවා කියන්නේ 90% මෙයා මුළු මාවතම පාවිච්චි කරනවා. හයිවේ එකම පාවිච්චි කරනවා. ඒ මොනක් රුපියල් 300ක් එයාලගෙන් ලැබෙනවා. 10% එයාලා යන්නේ පුතේ මගින් හැරිලා. එතකොට රුපියල් 200යි එක. මේ බලන්න කතාව උදාහරණ අලියම් කාලේ තුලදී ඇතුල් වෙන වාහන වලින් 90ක් අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර යන බව සොයාගෙන යනවා. සම්පූර්ණ දුර ගමන් කරන කාර් රථයකින් අධිවේගී ගාමක ගාස්තු රුපියල් 300. එතකොට පුතේ සම්පූර්ණ දුර යන්නේ මුළු රට වලින් කියන්නේ 90ක්. ඊට පස්සේ ඉතුරු ටිකට රුපියල් 200 ගන්න. මේ අලියම් කාලය තුලදී අධිවේගී මාර්ගයේ ඇතුල් වෙන කාර් රථ වලින් අධිවේගී මාර්ග ගාස්තු ලෙස සතියකට අවම වශයෙන් 1,25,000ක්වත් ආදායම 5000 දීම බලාපොරොත්තු වෙනවා. ඒ ආයතන ප්‍රධානීන් හයිවේක ප්‍රධානීන් බලාපොරොත්තු වෙනවා 1,25,000. බලමු. ඒක ඉෂ්ට වෙනවද? සාක්ෂි නොදරන බව හේතු සහිතව වෙන්න. බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ කියලා එතනම කියනවා. ඒක නොවන බව පෙන්වන්න. කොහොමද ඒක? සතියේ දින කීය? 60. සතියේදී එක දවසකට වාහන කීය? 60. සාමාන්‍යයෙන් දවසකට යනවා වාහන 60. සතියකට දින 7යි. එහෙනම් සතියකට යන වාහන ගණන. සතියකට 4 වෙනි ගානේ. ඔව් 4 වෙනි පුතේ. මේක 3 වෙනි එකනේ. මේක 3 වෙනි එකනේ. පළවෙනි එක තියෙන්නේ ලබා ගැනීම සඳහා යොදාගත් දින ගානනේ. පළවෙනි එක දින ගාන. දින ගාන තියෙනවා දින 25යි. මේ තියෙන පුතා දින 25යි. දින කීලේ එකතුව 25. ඒකහත් දින 25. දෙවෙනි එක අහනවා මාතපන්තිය. හරිම ලේසි. මාතපන්තිය කියන්නේ මේ වැඩිම සංඛ්‍යාතයක් ඉදිරිපත් කොට ඇති පන්තිය. 61 සිට 65 දක්වා මාතපන්ති. 61 සිට 65 දක්වා වැඩිම කාර්යත ප්‍රමාණයක් ගියපු දින ගන්න. පැහැදිලි පුතේ වැඩිම දින ගන්න කියලා තියෙන කාර්යත ගන්න. 61 සිට 65 සතියකට යන වාහන ගන්න. සතියකට ඇතුළු වන වාහන ගන්න. සමානයි දවසකට සාමාන්‍යයෙන් 60ක් යනවා. දවස් 7ට යනවා 7 42යි කියන්නේ වාහන 420. වාහන ගමන් කරනවා සතියකට 420. සතියකට 420. මේගොල්ලෝගෙන් 90ක් යන්නේ මාර්ගයේ වල වෙනකම් යනවා. එයාලගේ රුපියල් 300ක් හම්බ වෙනවා. එහෙනම් රුපියල් 300 බැගින් ලැබෙනවා. 300 ගුණ කරනවා 420ෙන් 190. අන්න පුතේ වැඩි දෙක දෙකදී ඕන 300 ගන්න එක පස්සේ කරගමු. දැන් 400න් 190ක් තමයි මාර්ගය සම්පූර්ණයෙන් පාවිච්චි කරන වාහන ගන්න. අපි ඒක කරමු එහෙම ඉදියමු. මුළු මාර්ගයම පාවිච්චි කරන මුළු මාර්ගයම පාවිච්චි කරන වාහන ගන්න. මුළු මාර්ගයම පාවිච්චි කරන වාහන ගන්න මේ බිඳුවට මෙයා මේ බිඳුවට මෙයා. නමවරක් දෙක 18 එකට එකක් ඉතිරි. නමවරක් අතර 36යි 30 වාහන 374යි. එතකොට යාවදී ලැබෙන ආදායම බලන්න ඒක කුඩු කරන්නේ 300. ඉතිරි වාහන බලන්න මොකද්ද කරන්නේ? 420 මොඩ් 910 බලන්න. තේරුණාද? ඉතිරි වාහන ගන්න. සමානයි 420 110. හරි බලන්න. මේ බිඳුවට මේ බිඳුව 42. ආදායම ඉතින් ආදායමෙන් බලන්න පුතේ මම මෙතන කරනවා ආදායම අතන පල්ලෙහා කරන්න ඕනේ. මෙන්න ආදායම මුළු ආදායම කියලා ලියමු. මුළු ආදායම සමානයි රුපියල් 300 ගුණ කරනවා වාහන 378. ධන ඒකට එකතු වෙනවා රුපියල් 200 වැඩි කරනවා වාහන 42ක් යම්පි මොන මගින් හරව. හරිද?
විනාඩි 8ක් විතර වැඩි වෙලා තියෙන කවන්නේ පුතේ ඉවර කළා දාමු. තුන්වර 8:24 විතර දෙකක් ඉතිරි තුන්වර 8:21 2:23 3 දෙකක් ඉතිරි 9 2 11. හරිද? එකට එකතු කරනවා බිංදු දෙක දැම්ම දෙවරක් දෙක 4යි දෙවරක් 4ක්. ඔන්න ඔය දෙක එකතු කරලා අපි ගාන හදලා කියනවා බලධාරීන්ගේ අපේක්ෂාව ඉටුවි නොමැත. බලධාරීන්ගේ අපේක්ෂාව ඉටුවි නොමැත. බලමු එකතු කරලා. එකතු කරන් බිංදු 2යි 4 4යි 8යි 3 8යි 11 එකක් ඉතිරි 2යි 1යි. රුපියල් 1,21,800ක් තමයි ලැබෙන්නේ. ආයෙත් සනක් ඒකට සමන් කියනවා. සාමාන්‍යයෙන් දෙවෙනි දවසකට රාත්‍රියකට ගමන් කරන රථ ගාන 60යි මොටරක් 60. එතකොට පුතේ රථ ගාන 60ක් වෙනකොට එතකොට සතියකට ඇතුල් වෙනවා රථ ඔක්කොම 60 වරක් 420. ඒකෙන් 90ක් මුළු මාර්ගයම පාවිච්චි කරනවා. ඉතිරි වාහන යන්නේ මගින් හරවන. ඒගොල්ලන්ට වාහන දින 42. ඒක 110ක් අරක 90. කොහොමින්ද මුළු රථ ගාන. කොහොමද රථ ගාන එන්නේ? දවසක සාමාන්‍ය ගුණ කරා දවස් ගන්න. අන්න එතකොට එනවා 368යි එක රටේකින් රුපියල් 300ක් ඒගොල්ලෝ ඉන්නවා. හරවල යන අයගේ රුපියල් 200ක් ඉන්නවා. 242කින් වැඩි කරාම 8700. 300 368ෙන් වැඩි කරාම 1,13,400. දෙක එකතු කරාම 1,21,800. බලධාරීන් බලාපොරොත්තු වෙන්නේ 1,27,000. හම්බෙන්නේ 1,21,800. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි දෙවියන්යි පරිස්සමෙන් ඉන්න පුතේ අයිබෝවන්